ආයුබෝවන් අද සෙනසුරාදා රාත්‍රිය ඔබේ සූදානම දහමෙහි රස පහස විඳින්නට ඊයේ වප්පුර පසළොස්වක පොහොදා උදෑසන සිටම නිවසේ සිට ඔබ පිළිවෙත් පුරන්නට ඇති net FM රේඩියෝ ඔස්සේ ශ්වේත පූජා පින්කම් මාලාව සමග ඔබේ දහමට ඇති පිපාසය නොසන්සිඳන නිසාම අදත් රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා සිටනෙත් අසපුව ධර්ම දක්ෂිනා ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින ඔබට අපි ආරාධනා කරනවා. ওই විදිහටම රැඳී ඉන්න සිටනෙත් අසපුව සමග අපි සූදානම් දහමෙහි අගය වඩාත් හොඳින් දැනෙන වකවානුවක විශේෂයෙන් ඊයේ සිට ආරම්භ වුණා කටින චීවර මාසය මේ කාලයේදී ඔබේ සිත දහමෙහි යොදවන්නට යම් යම් වූ සිතනමේ අතරම ගතින් ඔබේ දහමෙහි දෙන්නට යම් යම් අවහිරතා පැන නැගුණත් ඔබේ සිත දහමට නිරන්තරයෙන් යොමු කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසාම අදත් අපි සිටනෙත් අසපුව ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම්. ඒ සඳහා අද දායකත්වයේ දරන්නේ ගාල් අම්බලන්ගොඩ පදිංචි සඳමාලි මහත්මිය ඇතුළු පවුලේ සැම ඔවුන්ගේ ආරාධනය මතින් නමස්කාර පූර්වකව අපි ආරාධනා කරනවා. ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ අවසරයි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට සිටනෙත් අසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී සිටනෙත් අසපුව පළමු පැය ධර්ම දේශනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා ගාල්ල අම්බලන්වත්ත පදිංචි පින්වත් සඳමාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ ඇත්තන් බලාපොරොත්තු වෙන සත් ප්‍රාර්ථනා අපේ දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ සියලු සත් ප්‍රාර්ථනාත් ඔබ හැමදෙනාගේම යහපත් ප්‍රාර්ථනයනොත් ඉෂ්ට සිද්ධ වෙන්නට කියලා අපි පළමුවෙන්ම සෑම දෙනාටම ආශිර්වාද කරනවා. පින්වත්නි, ඔබ දන්නවා මේ දවස්වල හැමෝගෙම හිතවල තියෙන විශේෂ ප්‍රාර්ථනයක් තමයි පවතින වසනයෙන් මේ රට ඉක්මනින්ම මේ ලෝකයේම ඉක්මනින්ම අත්මිදිලා හැම දෙනාටම සැනසෙල්ල සුවපත් භාවය උදා කරගන්න, නිරෝගී සුවයෙන් සියලු දෙනාම සුවපත් වේවා කියන සිත සියලු දෙනාගේ සිත් තුළ තියෙන බව අපි දන්නවා. මේ රටේ මේ වෙනකොට පවතින මේ කොරෝනා වසංගතය දෙවැනි රැල්ල නිසා ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවලා අපිත් මේ වෙලාවේ මේ දේශනේ සිද්ධ කරන net FM මැදිරියට එන්නෙත් විශේෂ අවසර ලබාගෙන නැත්තම් මේ කොළඹ ප්‍රදේශයේත් මේ වෙනකොට ඇඳිරි නීතියට යටත් වෙච්ච වාසීන් බස්නාහිර පළාතේ සිටින්නේ. එතකොට රටේ අනිත් ඇඳිරි නීති පනවල නැති ප්‍රදේශවල අයටත් අපි සිහිපත් කරනවා සැහැල්ලුවෙන් ගන්නට එපා. කවුරුත් අවදානම හිතට තියාගෙන පරිස්සම් වෙන්න.
අද ධර්ම දේශනාවෙන් පින්වත්නි ඔබට ධර්මයේ තුලින් කියලා දෙන්න තියෙන ඉතාම වටින පණිවිඩයක් ලබා දෙනවා. මේ දිනවලට හිතන්නට ඔබට බොහෝම උපකාරී වෙන කාරණාවක්. ඔබ දන්නවා පසුගිය දවස්වල අපි මහා කරුණා සමාපatti ඥානයේ ෂඩ් අසාධාරණ ඥානවල මහා කරුණා සමාපatti ඥානයේ කොටස් වශයෙන් විස්තරාත්මකව කතා කරගෙන ආවා. ඉතින් ටික දවසක ඉඳලා මම ඔබට දැනුවත් කළා මේ කාලයට මිනිස්සුන්ගේ හිතවල තියෙන පීඩනය නිසා විවිධ ගැටලු ප්‍රශ්න මිනිස්සුන්ගේ හිතවල තියෙනවා ධර්මයෙන් විසඳගත යුතුම විශේෂ කාලීනව බලපාන හැබැයි අකාලික වූ ධර්මයේ තුලින් මේ කාලයටත් ඒ අකාලික නිසාම ගැලපෙන කාරණා මතු කරන්නට අපි ටික දවසක් කටයුතු කරන බවට එතකන් මහා කරුණා සමාපatti ඥානෙ කතා කිරීම අපි తాවකාලිකව නැවැත්තුවා. ඉතින් අද දවසේ පින්වත්නි ඔබට මිලිඳු ප්‍රශ්නෙන් ඔබට මතක ඇති පහුගිය දවස්වලත් මිලිඳු ප්‍රශ්නෙන් විවේකයේ වටිනාකම ගැන කියලා දුන්නා. විවේකයේ ගුණ ගොඩාක් කියලා දුන්නා මිලිඳු ප්‍රශ්නෙන්. මේ නිරෝධායන කාලවල ඔබට ලැබෙන විවේකයේ ධර්මයේ තුලින් හිත පුරුදු කරන්න ඕන විදිහ ගැන අපි සාකච්ඡා කළා. අද පින්වත්නි මේ පිරිත් ප්‍රශ්නයක් ගැන කියලා දෙන්න අපි හිතුවේ. මොකද දැන් සමහරු අපිට ඔය පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ කාලවලත් මතකයි ගොඩාක් අය පිරිත් අහන්න පටන් ගත්තා. කොත්තමල්ලි බොන්න පටන් ගත්තා. පන්සල්වල උනත් සමහරලාට පිරිත් දාන එක ටිකක් ඕනෑකමින් කරන්න පටන් ගත්තා. මිනිස්සු ගුවන් විදුලියක රූපවාහිනියක උනත් පිරිතක් කැමැත්තෙන්ම ශ්‍රවණය කරන්න ලකුවට ඕනකම තිබෙච්ච නැති අය පවා බොහොම කැමැත්තෙන් පිරිත් අහන්න උනන්දු වුණා. ඉතින් අර අපිට ඈත් වෙලා ගියපු සමහර දේවල් මිනිස්සු ආපහු ලං කරගත්තා. ඒ ලං කරගෙන හොඳට ඕනෑකමින්ම කල්පනාවෙන්ම කටයුතු කරලා යම් කිසි යථා තත්ත්වයකට පත් කරගෙන ආපහු මිනිස්සු සැලකිල්ලක් නැති කරගෙන මිනිසුන්ට ඒ තියෙන පරිස්සම නැති කරගෙන නැවතත් රටේ මේ වසංගතයේ උඩුදුවලා අද වෙනකොට ආයිත් මිනිසුන්ට කොත්තමල්ලි මතක් වෙලා ආපහු මිනිසුන්ට පිරිත් මතක් වෙලා. ඉතින් දැන් අපි මේ පිරිත් පිළිබඳව ඔබට මේ දේශනාවේදී විශේෂ කරුණු කීපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි. අපි කතා කරන්නේ මේ කාරණාව මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා ඇවිල්ලා අහන ඉතාම සුවිශේෂ කාරණා කීපයක්. මේක ප්‍රශ්න ටිකක් අහන්නේ එතුමා රහතන් වහන්සේගෙන්. ඒ ප්‍රශ්න පින්වත්නි මේ පිරිත පිළිබඳව ඇතැම් අයට ඇති වෙන සැක සංකා ගැන මේ රජතුමාට හිතට ප්‍රශ්න නැගෙනවා. මිනිස්සුන්ගේ සමාජයේ තියෙන ප්‍රශ්න පිරිත ගැන. එතන මෙතනදී දැන් අපිට මේ කොරෝනා කාලෙටත් මේකේ ඊටාම වැදගත් කරුණු කීපයක් මතු කරගන්න තියෙන නිසාම මට හිතුණා මේ මාතෘකාව ඔස්සේ අද දවසේ කතා කරන්නට ඕනි කියලා. ඔබ පින්වත්නි මිලිඳු රජතුමා ගැන පසුගිය කාලෙත් අපි යම් යම් අවස්ථාවල කතා කරපු දේශන ඔස්සේ තේරලා ඇති හරි නිකන් අර තර්කානුකූල ප්‍රශ්න අහන්නේ. දැන් ඔන්න අදත් ඒ වගේම ප්‍රශ්නයක් රජතුමාට තියෙනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන්න. ආනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ කියලා ගාථාවක් දේශනා කරලා තියෙනවා. ඒ ගාථාව ගැන ඉස්සෙල්ලා රජතුමා මතක් කරනවා. මම ඔබට සම්පූර්ණ ගාථාව කියන්නම් පින්වත්නි. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්ප දේශෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය මච්චුපාසා. මේක මේ බොහොම ප්‍රසිද්ධ ගාථාවක් පින්වත්නි. ඔතනදී
බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන යම්කිසි කෙනෙක් සත්වයෙක් මරණයෙන් මිදෙන්න කියලා මොන ප්‍රදේශයක හිටියත්, ආකාශයේ හිටියත්, මුහුද මැද්දට වෙලා හිටියත්, පර්වතයකට වෙලා හිටියත්, ගල්ලෙනකට වෙලා හිටියත්, කොහෙට වෙලා හිටියත් මරණයෙන් ගැලවෙන්න කියලා, කර්මයෙන් ගැලවෙන්න කියලා එයාට මරණයෙන් එහෙම ගැලවෙන්න බෑ කියනවා. ඒ කියන්නේ අහසේ හිටියොත් ගැලවෙන්න පුළුවන් වෙයි මොකක් හරි උපක්‍රමයක් කරලා. එහෙම නැත්නම් මුහුද මැදට වෙලා මොනවා හරි නැවකට වෙලා මුහුද මැද්ද හිටියොත් බේරෙන්න පුළුවන් වෙයි මොනවා හරි හිතාගෙන එක්ක කන්දකට ගිහිල්ලා මොන දේ කළත් මැරෙන වෙලාවට එයා මැරෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ කියනවා. ඉතින් මෙහෙම ගාතාවක් උන්වහන්සේම දේශනා කරලා ඒ බුදුරජාණන් වහන්සේම ඇයි ආරක්ෂාව පිණිස කියලා පිරිත් කියලා තියෙන්නේ කියලා අහනවා. මෙතනදී රජතුමා රතන සූත්‍රයේ කන්ද පිරිත, මෝර පිරිත, දජග්ග පිරිත, ආටානාටිය පිරිත, අඟුලිමාල පිරිත විදිහට පිරිත් කීපයක් නම් වශයෙන්ම කියලා අහනවා. ස්වාමීනි, ආරක්ෂා වෙන්න අහසෙත් බැරි නම්, මුහුද මැදත් බැරි නම්, මොනවා හරි ප්‍රාසාදයකට, ගෘහයකට ගිහිල්ලා, මාලිගාවකට ගිහිල්ලා, ගල්ලෙනකට, කොහේ හරි කන්දකට, කොතන හරි තැනකට ගිහිල්ලා එහෙම ආරක්ෂා වෙන්න, මරණයෙන් මිදෙන්න තැනක් නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ ආරක්ෂාව පිණිස කියලා පිරිත් කියලා තියෙන්නේ මොකටද? මේක බොරුවක් නේ, වැඩක් නැහැ නේ. එහෙනම් පිරිත් කර්මය අහම මැරෙන කෙනා මැරෙනවා කොහොමද? ඉතින් මොකටද 아무තෙන් පිරිතක් කියලා රජතුමා අහනවා. පින්වත්නි, දැන් මේ කාලෙත් ගොඩාක් දෙනා අපිට පේනවා මරණය ගැන හිතේ නිතරම තියෙනවනේ අවදානමක්. නිතරම මේ මරණය ගැන හිතේ දෝලනයක් තියෙනවා. අතනත් මැරුණ. දැන් අපිත් අඳුරන සමහර අය මිය ගිය ආරංචි එනවා. කොරෝනා නිසාම නෙමෙයි, යම් යම් අසනීප නිසා නිතරම මැරෙන අය ගැන ආරංචි වෙනවා. සමහර ලාවට අද දවසේ පවා මට ඔය රෝගාතුරව හිටපු ඇතම් හිතවත් අයගේ අම්මලා, තව හිතවත්ව හිටපු පුංචි දරුවෙක් රෝගාතුරව ඉඳලා මිය ගිය පණිවිඩ කීපයක්ම අද දවස් උනත් ලැබුණා. දැන් මම අර රටේ ලෝකේ දැන ඇඳුනුකම් තියෙන පිරිස ඔබට සාපේක්ෂව අපිට වැඩි නිසා පින්වත්නි, දවසේ මිය ගිය අය ගැන එන ආරංචියක් දවසකට එකක් හෝ දෙකක්වත් අඳුරන කවුරු හරි කෙනෙක්ගේ එහෙම දේවල් ආරංචි වෙනවා. එතකොට දැන් කොරෝනා හැදිච්ච අය ඇඳුනුම්කම් තියෙන දන්න කියන, කියන්නේ අපි ආශ්‍රය කරපු නෙමෙයි, විවිධ රටවල් වල අපි සමහරලාට පිටරට අපේ ධර්මදේශන සංවිධානය කරපු බොහොම අපිව බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන විදේශගතව ඉන්න සමහර පින්තුන් පවා කොරෝනා හැදිලා ඒ අයටත් PCR පොසිටිව් කියලා දැනගෙන ඒ අය ඒ නිරෝධායනයට ලක් වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන විවිධ අය ගැන තොරතුරු නිතර ආරංචි වෙනවා. ඉතින් පින්වත්නි, දැන් ඔහොම අයට අඩුතරමේ කොරෝනා හැදුනායි කිව්වට පස්සේ හෝ පිරිත් කියලා වැඩක් නැද්ද? දැන් මේ රජතුමා අහන ප්‍රශ්නෙම අපිත් ගලපලා බලමු. බුදුරජාණන් වහන්සේම කියනවා නම් කොහේ හරි ගිහිල්ලා අහසේ හරි මුහුදේ හරි මේ පෘථුවියේ තියෙන කොතනක හරි අස්සක මුල්ලක හෝ මොන තැනකට හරි ගිහිල්ලා හැංගුණත් වැඩක් නැහැ, මැරෙනවා නම් මැරෙනවයි කියනෝනේ. ඉතින් එහෙනම් පිරිත් කියලා මේ ආරක්ෂාව නැති තැනට ආරක්ෂාවක් හොයන්න උත්සාහ කරා කියලා වැඩක් නැද්ද? ඇත්තටම මේ එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ පිරිත් ගැන ශ්‍රාවකයන්ට විශේෂ කරලා දේශනා කරලා තියෙන්නේ? රජතුමා අහන ප්‍රශ්නය ශ්‍රද්ධාව නැති නිසාම නෙමෙයි. ඇත්තටම මේ ප්‍රශ්න නිසා ඒ රහතන් වහන්සේලාගෙන් අපූර්ව පිළිතුරු, ඒ කියන්නේ සමාජයේ මේ වගේ ප්‍රශ්න කතිකාවලට එනකොට ඒවට හොඳ වටින පිළිතුරු මේ සාම්‍ය රජතුමාගේ ප්‍රශ්න නිසා ලැබිලා තියෙනවා පින්වත්නි. නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරක් දෙන්නේ නිකන් නෙමෙයි, උදාහරණ උපමා එක්ක. මෙතනත් එහෙමයි.
උදාහරණ උපමායක හරි වටින පිළිතුරු තියෙනවා මේ උත්තරය තුල. දීර්ඝ උත්තරයක්. ඉතින් අපිට මේ අනුශාසනාව ඊටාම වැදගත් වෙන කරුණු රාශියක් රහතන් වහන්සේගේ පිළිතුරු අතරින් ඇවිත් තියෙනවා. ඒක නිසා පින්වත්නි කාට හරි පිරිතක් ගැන සැකයක් තියෙනවා නම් වර්තමානයේ පිරිත ගැන විශ්වාසයෙන් නැති බොහෝ දෙනාට මේ කාරණා ටික ඊටාම වටිනවා ඊටාම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. බලමු රහතන් වහන්සේ මොකද්ද දෙන උත්තරේ කියලා. උන්වහන්සේ ඉස්සෙල්ලම රජතුමාට කියනවා මේ පිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන වගේ පිරිසකටද කියලා. දැන් මේක සිංහල පරිවර්තනයේ තියෙන වචන ටිකම ගත්තත් මේකේ කියනවා ඒ ආරක්ෂාව පිණිස මේ පිරිත ඒ වදාළ සියලුම පිරිත සාවශේෂායුෂ ඇත්තා වූ සාවශේෂායුෂ ඇත්තා වූ කියලා දැන් සාවශේෂායුෂ කියන්නේ තනි වචනයක් විදිහට මෙතන කියන්නේ මේ ආයුෂ ඉතුරු වෙලා තියෙන අය. ඒ කියන්නේ කවුරු හරි කෙනෙකුගේ ජීවිතේ තවදුරටත් එයාට ජීවත් වෙන්න ආයුෂ කර්මානුරූපව ඉතුරුයි. අන්නේ කෙනාට කියනවා සාවශේෂායුෂ ඇත්තා වූ කෙනා කියලා. ඊට පස්සේ කියනවා වයස් සම්පන්න වූ පහ වූ අකුසල කර්මාවරණේ ඇත්තා හටයි මේ පිරිත දේශනා කරලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා ආයුෂ තියෙනවා. එයාට මේ අකුසල කර්ම වලින් මරණයට බලපෑමක් වෙන හේතුවක් නැහැ. ඒ කියන්නේ එයාට මැරෙන්න කර්මයක් නැහැ කියන එක කොටිම කියන්නේ. එයාගේ ජීවිතේ නැති වෙන්න මැරෙන්න කර්මයක් නැහැ. එහෙම එයාට ජීවත් වෙන්න පුණ්‍ය කර්මේ තියෙනවා තව. හැබැයි මේ මොනවා හරි වයස්ගත එහෙම නැත්නම් ආබාධ සහිත මොනවා හරි අපහසුතා දුර්වලතා මොනවා හරි තියෙනවා. හැබැයි එයාට අවශ්‍ය තියෙනවා. අන්න ඒ වගේ කෙනෙකුට ආරක්ෂාව පිණිස තමයි කියනවා මේ පිරිත දේශනා කරලා තියෙන්නේ. ඒක කියලා උන්වහන්සේ කියනවා ෂය වූ ආයුෂ ඇත්තාහට නොනැසී සිටීම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත. ආයුෂ අවසන් වෙච්ච කෙනාට මොන ක්‍රියාව මොන උපක්‍රමයක් කළත් එයාගේ ආයුෂ අවසන් වෙලා නම් එයාට ඉතින් අර කිව්වා වගේ මුහුද මැද්ද හිටියත් ආකාශයේ හිටියත් කොහේ හිටියත් යන්න වෙනවා. ලස්සන උපමාවක් ඔන්න කියනවා මහරජාණෙනි මේ වේලිලා ගියපු දිරලා ගියපු තෙත සම්පූර්ණයෙන්ම හිඳිලා ගියපු ජීවිතින්ද්‍රිය නැති වෙලා ගිය ගහක් තියෙනවා. ඔබට තේරෙනවනේ ගහ එහෙනම් මොන වගේද කියලා වේලිච්ච කරවෙච්ච කිසිම අර මේ සාරවත් තෙත් බවක් නැත්තරම නැති වෙලා ගියපු ගහක් තියෙනවා. ඔන්න ඔය වගේ ගහකට රහතන් වහන්සේ අහනවා රජුරුවන්ගෙන් රජතුමනි මේ කල 100,000 ගාණක් ගෙන වතුර පුරවගෙන ඇවිල්ලා වැක්කිරුවත් මේ ගහේ තියෙන වේලිච්ච කරවෙච්ච ස්වභාවය නැති කරලා ආපහු තෙත් බව ඇති කරලා ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අර ගහ මැරිච්ච ගහක් ජීවිතින්ද්‍රියම නැති වෙලා ගියපු ගහක්. ඒ කියන්නේ මැරිලා නිකන් නෙමෙයි වේලිලා කරවෙලා දිරලම ගිහිල්ලා. ඉතින් ඒ ගහට දැන් මොකද සමහරව හිතයි ඔය දැන් වේලෙන ඇතැම් ගස් තියෙනවා එක කාලයකට වේලෙනවා කොළත් හැලිලම යනවා සමහරලාට ආයි පන දාලා එන කාල තියෙනවා. එහෙම හිතන්න පුළුවන් මේක මේ කියන්නේ මැරිච්ච ගහක්. මැරිලා තෙතත් නැති වෙලා ගිහිල්ලා දිරලා වේලිලා කරවෙච්ච ගහක්. මේ ගහට කල 100,000 ගාණක් ගෙනල්ලා වතුර වක් කරවත් මේකේ පුළුවන්ද කියලා අහන ආපහු ප්‍රාණවත් කරලා ගන්න මේ ගහ. රජතුමා කියනවා නේ ස්වාමීනි බැහැ කියනවා. පින්වත්නි දැන් ඔය කල 100,000 ගාන ඉතින් අද අපිට අපේ භාෂාවෙන් කියත් හැකි බවුසර් ගණන් ගෙනල්ලා වැක්කරුවත් මැරිලා කරවෙලා වේලිලා කිසිම සාරයක් නැති වෙච්ච මැරිච්ච ගහකට කරවෙලා වේලිලා දිරලා ගියපු ගහකට බවුසර් ගණන් ගෙනල්ලා වතුර වැක්කරුවත් වැඩක් වෙන්නේ නැහනේ. ඒතර රහතන් වහන්සේ කියනවා අන්න ඒ වගේ මේ ආයුෂ ෂය වෙලා ගියපු මරණයට අතේ තියාගෙන ඉන්නවයි කියලා කියන වගේ ඒ කියන්නේ ආයුෂ එක පැත්තකින් සමහරලාවට අපි හිතමු
ජීවත් වෙන්න තියෙන පරමාවශ්‍ය පැත්තෙනුත් ආයුෂ ඉවරයි. ජීවත් වෙන්න තියෙන කර්මයේ පැත්තෙනුත් එයාට ආයුෂ ඉවරයි. තවදුරටත් එයාට ජීවත් වෙන්න ආයුෂ නැහැ කර්මයෙන්ුත්. එයාට පුණ්‍ය කුසල කර්මයක් තිබුණා නම් ආයුෂ ප්‍රමාණය ඒ ආයුෂ ප්‍රමාණය ඉවරයි කුසලයෙන්. ඒ කුසලයේ ගෙවිලා අවසන්. හරි මොන විදියෙන් හරි එයාගේ ආයුෂ ඉවරයි. අන්න එහෙම ආයුෂ ඉවර වෙච්ච කෙනාට කොච්චර බෙහෙත් කළත් කොච්චර පිරිත් කළත් ඒ මොන උපක්‍රමයේ කරලවත් එයාව ජීවත් කරවන්න බැහැ රජතුමනි. ඒක තමයි අර කියන්නේ න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්සාදී ගාථාවෙන් කියන්නේ ඒකයි කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ එතෙන්දී කියනවා රජතුමනි මේ මුළු පෘථුවියේම ඉන්න යම්කිසි හොඳ ඖෂධ බෙහෙත් જાතියක් තියෙනවා නම් ඒ සියලුම බෙහෙත් මොන තරම් ගෙනල්ලා අර ආයුෂ අවසන් වෙච්ච මිනිසයාට කොච්චර දෙන්න ගියත් පෘථුවියේ තියෙන මොනවා හරි කොච්චර හරි බෙහෙත් දෙන්න ගියත් ඒ මිනිසයාට කෘත්‍ය සාධක වෙන්නේ නැහැ කියන ඒ කියන්නේ මිනිසයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ වැඩක් වෙන්නේ නැහැ. ඒ මිනිසා මැරිලා. ඒක ආයුෂ ඉවර නිසා. ඉතින් මෙන්න මේ වගේ කියනවා මේ වයස යම් කිසි විදියකට ගෙවිලා ගිහිල්ලා ඔබ දන්නවා ජීවත් වෙන්න කුසලයක් තිබ්බත් වයස ගිහිල්ලා හොඳටම ජීවත් වෙන්න තැන අර පරමාවශ්‍ය කියලා කියන කාලේ ඉවරයි දැන්. ඒ කියන්නේ ඔබ දන්නවා සමහර මිනිස්සු හොඳට සිහි කල්පනාවක් තියෙන අවුරුදු 100 ගණන් ජීවත් වෙලා ඉන්නවා. තාමත් හොඳට සිහි කල්පනාව තියෙනවා. අපි හිතමුකෝ එයා මේ ජීවිතයේ ආරක්ෂාවට අවශ්‍ය කරන හොඳම කෑම බීම වර්ග ටික ගන්න හොඳ ගුණ තියෙන. පුංචි බෙහෙත් අසනීපයකට පවා හොඳට බෙහෙත් ටික වෙලාවට කරනවා. මොන දේ කළත් ඒ බෙහෙතකටවත් ඒ කෑමටවත් බෑනේ පින්වත්නි අර මිනිස්යාගේ අර පරම ආයුෂ අවසන් වෙලා තවදුරටත් ආයුෂ ෂ වුණාට පස්සේ තවදුරට ජීවත් කරව ගන්න බෑනේ. එතකොට මෙන්න මේ වගේ තමයි කියනවා පිරිත වුණත් අවශ්‍යයි ඉන්නවා. ඒක ආයුෂ ඉතුරු වෙලා තියෙන කෙනෙකුට අනාරක්ෂිත අවස්ථාවකට පිරිතෙන් ආරක්ෂාවක් සලස ගන්න පුළුවන් කියනවා. දැන් ওই ටිකෙන් දේශනේ ඉවර නැහැ පින්වත්නි. හොඳම ටික තියෙන ඊට පස්සේ මේකේ රහතන් වහන්සේ ඊට පස්සේ තවදුරටත් පොඩි ප්‍රශ්නයක් අහනවා මේක තවදුරට තේරුම් කරලා දෙන්න. සමහර ගොයන් ගස් තියෙනවා. ඒ ගොයන් ගස් වල ධාන්‍ය හොඳට පැහිලා අපි හිතමු වී කියලා. වී කරල් හැදිලා හොඳට පැහිලා මේ හොඳ තත්වයකට අස්වැන්න ගන්න තැනට ආවට පස්සේ සරුසාර විදිහට ගොයම අර උදක ප්‍රවේශය වළක්වනවායි කියනවා. ඒ කියන්නේ ජලය එන මාර්ග වළක්වනවා. තවදුරට ඒ පැලේට ජලය දෙන්න යන්නේ නැහැ ගොවියෝ. මෙන්න මේ වගේ තමයි කියනවා තාරුණ්‍ය ස්වභාවයේ ෂය වෙලා ගිහිල්ලා ආයුෂ අවසන් වෙන්න ගියපු කෙනාට ආරක්ෂා කරන්න විවිධ දේ කරන්න මහන්සි ගන්න. දැන් ওই වෛද්‍යවරුත් අපේ රටේ නම් වාසනාවකට එහෙම නැහැ. පිට රටවල පින්වත්නි ගොඩක් කලාවට දැන් මේ කොරෝනා කාලේ වුණත් එහෙමයි. ගොඩාක් වයෝවෘද්ධ අයට ඇතැම් රටවල වල ලොකු උනන්දුවක් දක්වන්නේ සනීප කරගන්න. වයෝවෘද්ධ අයව බොහෝ රටවල් වල මිය යන්නේ බහුතරයක් වයසක අය. ඒකට රජයත් කැමැත්තකුත් දක්වනවා. ඒකට එක හේතුවක් තියෙනවා. මොකද සමහර රටවල් වල පින්වත්නි ඇතැම් වැඩිහිටි වයස් සීමාවල් වල ඉන්න අයට වැඩිහිටිම අයට රජය ගානේ විශ්‍රාම වලටපත් දෙනවා. ඒක රටේ කියන්නේ රාජ්‍ය සේවයේ හිටපු කියලා කතාවක් නැහැ. ඒ රටේ පුරවැසි සියලුම වැඩිහිටි ඇත්තන්ට වෙනම විශ්‍රාම වලටපත් දෙන ජීවත් වෙන නිදහසේ රජයෙන් දෙන්නේ. එතකොට දැන් මේ වයෝවෘද්ධ පිරිස ඒ රටේ අඩු වෙන තරමට ඒ රටේ භාණ්ඩාගාරයට ඒක සහනයක්. ඉතින් ඒකත් හේතු කරගෙන ඇතැම් රටවල මේ කොරෝනා නිසා වයෝවෘද්ධ අයව ජීවත් කරවන්න ලොකු උනන්දුවක් ගන්න අඩුයි. ඉතින් අපි සමහර රටවල වල අහලා තියෙනවා අපි මේ වෙලාවේ ශ්‍රවණය කරන විවිධ රටවල අයත් ඉන්නවා. ඒ අත්දැකීම් තියන අය ඉන්නවා.
සමහර රටවල පින්වත්නි මේ වයෝවෘද්ධ අයට බෙහෙත් හේත් කරන්නේ ජීවිතේ අත්හැරලම යන්න බෙහෙත් දෙනවා. එහෙම තැන් තියෙනවා. ඒ කියන්නේ ළමයින්ගේ අත්සන් අරගෙන කෙනෙක් අපිටනේ මෙහි බට ගහලා මැෂින් වල ගහගෙන කොච්චර හරි මහන්සි ගන්නවනේ මොන වයසේ හිටියත් කොහොම හරි තව දවසක් හරි ජීවත් කරවන්න. එහෙම මැෂින් වල ගහගෙන ඕනට වැඩිය කාලයක් ගෙවාගෙන වයෝවෘද්ධ අය වෙනුවෙන් එහෙම කාලය ගන්න සමහර රටවල සූදානම් නැහැ පින්වත්නි. ඒක තමයි මේ රහතන් වහන්සේ කියන්නේ හරියට නිකන් මේ තරුණ ගොයමකට වතුර සපයලා ඒ පැලේ වැඩෙන්න අවශ්‍ය පරිසරය ඔක්කොම හදලා දුන්නට හොඳට කරල් ටික පැහිලා බර වෙලා ගොයම නෙලන තැනට ඒ කියන්නේ අස්වැන්න නෙලා ගන්න තැනට ගහ මෝරලා කරල් පැහුණට පස්සේ වතුර එන පාරවල් නවත්තලා දානවා වගේ තමයි කියනවා. ඉතින් බෙහෙත් හේත් පිරිත් මේ හැම දෙයක් කෙරෙහිම තියෙන උනන්දුව අතෑරලා දානවායි කියනවා. ඇත්තටම මේ ඒ ගොයමේ උපමාවයි බෙහෙත් පිරිත් වල උපමාවයි හොඳට ගැලපෙලා යනවා. ඔය ගොඩක් රටවල ඒ කරන කිරුවාවල් ගැන මතක් වෙද්දී පින්වත්නි. ඉතින් දැන් ඔතෙන්දී අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කාලේ රහත් වෙන්න පෙර සරියුත් මහරහතන් වහන්සේ සෝතාපන්නයි. ඉතින් ඒ සෝවාන් හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ උත්තමයෝ මොන වයෝවෘද්ධ කෙනා වුණත් රෝගාතුරව ලෙඩ ඇඳේ ඉන්නකොට පිරිත් කියන්න යනවා. ගිහිල්ලා සමහරලාවට ධර්මයේ තුල හිත පිහිටවනවා. ධර්මයේ මතක් කරලා දෙනවා. සිහිය පිහිටවනවා. ඒ අතහැරලා දැම්මේ නැහැ. නමුත් මේ පෘථජන ලෝකේ වයස්ගත කෙනා ගැන සලකන්නේ දැන් ඉතින් ඒගොල්ලෝ ගැන හොයන්න ඕන කාලේ අතාරින්න ඕන කියන හැඟීම. අවාසනාවක් පින්වත්නි. ඔබ එක අතකට ලංකාවේ ඉපදිලා ඉන්න අය ගොඩක් වාසනාවන්තයි. මොකද මොන වයසේ හිටියත් ළමයි ගෙදර ළඟ තියෙන පන්සලකට හරි දුවලා ගිහිල්ලා කතා කරනවා නේ හාමුදුරනේ අපේ තාත්තා දැන් අමාරුවෙන් හුස්ම ගන්නේ අමාරුවෙන් ඉන්නේ මේ එක්ක මරණාසන්නයි. ඉතින් කතා කරන පිරිත් ටිකක් කියනෝනේ හාමුදුරනේ තාත්තට කියලා එහෙම එකගෙන එනවා. ඒ උනන්දුව නැහැ ගොඩක් අයට. අපි සමහරලාවට දන්න කියන වැඩිහිටිය අය මිය ගියාට පස්සේ මැරුණම තමයි කතා කරලා ළමයි අපිට කියන්නේ සමහරලාට මේ අනේ හාමුදුරනේ අම්මා ටික කාලයක් හොස්පිටල් එකේ අමාරුවෙන් හිටියා. එක්ක කියන තාත්තා කාලයක් හොස්පිටල් එකේ අමාරුවෙන් හිටියා නැති වුණා හාමුදුරනේ අද උදේ කියලා. දැන් මේ මැරුණට පස්සේ කියන්නේ මලගෙදර අපි වඩී කියලා හිතාගෙන කියනවා. ස්වාමීන් වහන්සේ නමක්ව මලගෙදරකට වඩම්ම ගන්න එක නෙමෙයි ඒ දරුවෝ උනන්දු වෙන්න ඕනේ. අර වයෝවෘද්ධව හිටපු කාලේ ඒ අයට ධර්මයේ හිත පිහිටව ගන්න මොන හරි දහම් කරුණක් ඔළුවට දෙන්න ඕනේ. ඒක ජීවත් කරව ගන්න ආරක්ෂාව වෙනුවෙන් හිතාගෙනම නෙමෙයි. සමහරුන්ට තියෙන එකනේ දැන් ඉතින් තාත්තා මේ අන්තිම කාලේ පිරිත් කිව්වා කියලා ජීවත් වෙන්නේ නැහනේ තව. දැන් ඉතින් ඔක කියන්නේ වයිඩ් ડોක්ටර්ස්ලාත් කියනවා නම් දැන් ඉතින් මේ තාත්තගේ ජීවත් වෙන කාලේ මේ ටික තමයි කියලා. ඉතින් ඔක පිරිත් කියලා හරියන්නේ නැහැ නේ කියලා හිතලා සමහරලාවට හාමුදුරුවරුන්ගෙන් ගත යුතු වෙලාවේ ගන්න ඕන ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ සමහරු. මලගෙදර ගැන කියනවා. මම කියන්නේ මලගෙදර නෙමෙයි. අර වයෝවෘද්ධව ඔය කියන්නේ වලපය ගොඩපය කියලා ඒ වගේ නිකන් වලපය ගොඩපය කියන එක අපි ඊට වැඩි අර්ථයක් දෙමුකෝ. මෙලොවට පයයි එලොවට පයයි කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ එක පයක් තියාගෙන ඊළඟට උපදින ජීවිතේට ඊළඟ පය තියාගත්ත තැන වගේනේ මරණාසන්න මොහොත කියන්නේ. ඒ කියන්නේ මෙතනයි එතනයි අතර සමහරලාට නිමිතිත් දකින්න. පෙර නිමිති කියන්නේ ඊළඟ උපදින තැනට අදාළ නිමිතිත් දකින්න. නිකන් එලොවට පයයි මෙලොවට පයයි වගේ. ඉතින් ඒ තත්ත්වෙ ඉන්න කෙනාව ජීවත් කරව ගත්තා නැතා ඕන කතාවක්. නමුත් අර මිනිස්යාගේ මනසට ඒ වයෝවෘද්ධ කෙනාගේ මනසට ධර්මය හරි මතක් වෙන්න සිහිය පිහිට ගන්න ස්වාමින්වහන්සේලාගේ දැකීම පවා ඒ අයට යහපත පිණිස හේතු වෙන්නේ. එක්කෝ ඒ පිරිතක් ඇහෙන මාත්‍රේ පවා යහපත පිණිස හේතු වෙන්න. මං කියන්නේ ඒ වෙලාව තමයි ස්වාමින්වහන්සේලා වඩම්මන්න ඕනේ. මලගෙවල් වලට වැඩම්ම නැති වුණා කියලා කමන්නේ.
මලගෙදර අර ආපු අයට අවසානයේ අනුශාසනයක් කරනවා නම් ඒ අයටත් ඒ අත්දැකීමම ඔළුවට අරගෙන යම්කිසි ජීවිතයේ යථා ස්වභාවය ගැන තේරුම් ගන්න එවැනි අනුශාසනයක් කරන හාමුදුරු කෙනෙක් වැඩියට කමන්නේ. ඒතර පින්වත්නි මේ දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ හරි අපූර්ව කරුණක් කියනවා මේ වෛද්‍යවරුන්ගේ යම් උපක්‍රම එහෙම නැත්නම් පිරිත් දේශනා කරලා ඒ පිරිතෙන් ලැබෙන ආරක්ෂාව ඔය ඔබ වහන්සේ කියපු විදියට ආවිස අවසන් වෙච්ච කෙනෙකුට වැඩක් වෙන්නේ නැත්නම් ඉතින් ඒකෙන්ම තේරෙනවනේ හාමුදුරනේ පිරිත අනවශ්‍ය තැන් තියනවා කියන එක තේරෙනවනේ කියලා. පිරිතෙන් වැඩක් නැහැ කියන්නත් තැන් තියනවා කියන එක රජතුමා ආයෙත් ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ මේකට හරි අපූර්ව උත්තරයක් උන්වහන්සේ දෙනවා. පින්වත්නි ස්වාමීන් වහන්සේ මෙතෙන්දී කියනවා මේ මෛත්‍රී පූර්වාංගමවයි ස්වාමීන් වහන්සේලා හෝ කවුරු හෝ ඒ පිරිත සජ්ජායනා කරන්නේ. ඒ ශබ්දය ඔබ හිතන්නකෝ කෙනෙකුගේ කටෙන් පිට වෙන වචනවල තරහට කියන දේවල් තියෙන හිත්‍රිදෙනේව තියෙනවා. ඒ අහගෙන ඉන්න ශබ්දෙට හිත්‍රිදෙනවා සමහරුන්ට. පීඩාව ඇති වෙනවා. නමුත් පිරිතක් ඇහෙනකොට කොයි වෙලාවකවත් හිතක් රිදෙන්නේ නැහනේ. ඒ ඇහෙන පිරිත අහගෙන ඉන්නකොට ඔබට හිත රිදෙනවද? ඔබට තරහා යනවද? ඒ කියන්නේ ඔබේ හිත බිඳිනවද? ඔබේ හිතට මේ යම්කිසි මේ පසුතැවීමක් ඇති කරනවද? නෑ. පිරිතක් ඇහෙනකොට පිරිත කියන කෙනත් මෛත්‍රී පූර්වාංගමයි කියන්නේ. පිරිත ඇහෙනකොටත් එහෙමයි. ඒ ශබ්දේ පැතිරෙනකොට ඒ සිත පෙරලෙනවයි කියනවා. මොනවටද පෙරලෙන්නේ? සමහරලාට අකුසල අරමුණක තිබ්බනම් ඒක කුසලයේ පැත්තට හිත පෙරලෙන්න පුළුවන්. මේකෙදි මේ ස්වාමීන් වහන්සේ තව විශේෂ කරුණක් අහනවා. ඔය විස නසන මන්ත්‍ර තියෙනවනේ. ඒක මෙතෙන්දී විශේෂයෙන්ම මේ මිලින්ද ප්‍රශ්නේ කතා කරන ඒ කාරණේ සර්පයෙක් එහෙම දෂ්ට කරාම විස නසන මන්ත්‍ර ගැන අහනවා රජතුමාගෙන්. රජතුමනි ඔබ දැකලා තියනවද? ඉස්සලම බෙහෙත් ගැන අහන්නේ. යම්කිසි බෙහෙතක් කරාට පස්සේ තියෙන රෝගයක් නැසෙනවා ඔබ දැකලා තියනවද කියලා අහනවා. වෛද්‍යවරු කරන බෙහෙතකින් යම් රෝග නැසෙනවා දැකලා තියනවද කියලා අහනවා. දැකලා තියනයි කියනවා. එතකොට ඒ බෙහෙතෙන් යම්කිසි රෝගයක් නැසෙනවා නම් බෙහෙත වැඩක් නැහැ කියන්න බෑනේ. ආන් ඒ වගේ තමයි කියනවා පිරිතෙනුත් ඔය කිව් විදියට අකුසල සිත හෝ කුසල සිතකට පෙරලෙනවා නම් ඒකම ආරක්ෂාවක්. ඇයි ඉතින් මැරිලා අඩුතරමින් නිරයන් ඉන්න කෙනා හරි සුගතියකට යනවා. අර පිරිත ඇහෙනකොට ඒ හිත පෙරලෙච්ච එක කියන්නේ මේ ජීවිතය ආරක්ෂා නොවනට එතනින් හරි ආරක්ෂාවක් එනවා. ඒ වගේ මේ අහනවර මන්තර වලින් විස බස්සවනවා දැකලා තියෙනවද කියලා හැම රජතුමා එතෙන්දිත් කියනවා එහෙමයි ස්වාමීනි මන්තර වලින් විස බස්සනවා දැකලා තියෙනවයි කියනවා. රජතුමනි ඔය මන්තරකාරී එතෙන්දි රජුරෝ කියන ස්වාමීනි අද දක්වාත් ඒ වගේ විස බස්සවන කාර්ය මේ ලෝකේ තියෙනවා. ඒ ගැන හොඳටම දන්නවා. ඒක කවුරුත් දන්න දෙයක් කියලා. ඉතින් දැන් අද වෙනකොට නම් ගොඩක් කලාවට ඒ වගේ යම් ක්‍රම මේ වාණිජකරණය කරගෙන ඒව නිකන් බොරු ප්‍රෝඩාවල් කරගෙන තියෙන මන්තර කියන එක. නමුත් සතෙකුගේ විස බස්වන මන්තර වගේ දේවල් පුරාණයේ ඉඳලා ආපු ඇතැම් දේවල් ගැන සමාජයේ තිබිලා තියෙනවා. හැබැයි ඒක මේ සාසනික හෝ යම් දේවල් මේ හාමුදුරුවෝ ඒ වගේ දේවල් කරන එක තිරච්ඡාන විද්‍යාවට අයිති දෙයක් කියලා ගර්හා කරලා තියෙන දේවල් සීලයට හානියක් භික්ෂුවක් එක කරනවා නම් එතකොට මේ රජතුමාගෙන් ස්වාමීන් වහන්සේ අහන්නේ අර වෛද්‍ය පැත්ත ඇහුවා වගේම මන්ත්‍ර විද්‍යාව ඔස්සේත් එහෙම විසබස්වනේව දැකලා තියෙනවා නේද කියලා හැමෝම දැකලා තියෙනවා කියද්දි අන්න ඒ වගේ තමයි කියනවා පිරිතක් වුණත් ඒ ආශිර්වාදයක් ආරක්ෂාව පිණිස ලැබෙනවයි කියන එක බොරුවක් නෙමෙයි රජතුමනි කියනවා.
එතකොට පිරිතෙන් වුණත් යම්කිසි සර්පයෙකුගේ දෂ්ට කරපු අවස්ථාවක ඒ දෂ්ට කරපු සතාගේ විස ශරීරගත වෙන්නේ නැති වෙන්න ආරක්ෂාව දෙනවයි කියනවා. දැන් ඒකට හොඳම පිරිත තමයි කන්ද පිරිත. කන්ද පිරිත හරියට අර්ථය දැනගෙන කරනවා නම් ඒක විශේෂයෙන්ම කියන්නට ඕනේ අර්ථය දැනගෙන. නිතරම මෛත්‍රී සිතුවිලි තියෙන කෙනෙකුට විතරයි මේ කන්ද පිරිතෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. මේක පින්වත්නි වගකීමෙන් මේ වෙලාවේ net fm ඔස්සේ ඔබට කියන්නේ ඊටාම වගකීමෙන් කියන්නේ නිතර තරහ යන්නේ නැති කෙනෙක් නම් හොඳට මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන් නම් ඔබට එහෙම කෙනා සතෙකුට පවා මෛත්‍රිය තියෙනවා නම් ඔබට මේ සමහර ඉන්නවනේ පුංචි සතාටද සර්පේකට උනත් එහෙම තරහක් නැහැ. ඒ මොන සතා දැක්කත් මේ මගේ සංසාරේ අම්මා වෙච්ච කෙනෙක් තාත්තා වෙච්ච කෙනෙක් කියලා එහෙම දකිනා ඉන්නවා. එහෙම කෙනෙක් උදේ හවස කන්ද පිරිත සජ්ජායනා කරන්න. පින්වත්නි මේක බුදුරජාණන් වහන්සේ විසින්ම විශේෂයෙන් කියා දුන්න පිරිතක්. මොකද හාමුදුරුවෝ ගොඩක් වෙලාවට කැලෑවල් වල ඉන්නේ. උන්වහන්සේලාට සත්තු සර්පයි ඇවිල්ලා දෂ්ට කරන්න පුළුවන්. මොකද සත්තු සර්පයි සිල් අරගෙන නැහනේ. සර්පයෝ ඇවිල්ලා සතිපට්ඨානේ වඩන්න දන්නේ නැහනේ. සර්පයන්ට තරහා එන්න පුළුවන් හිත්වලට ඕන වෙලාවක අමනාපකම් එන්න පුළුවන්. සත්තුන්ගේ තියෙන්නේ ಗುಣ ප්‍රමාණයකට. සත්තුන්ට අප්‍රමාණ ගුණ නැහනේ. අනන්ත අප්‍රමාණ බුදු ගුණ තිබ්බට අනන්ත අප්‍රමාණ දහම් ගුණ තිබ්බට අනන්ත අප්‍රමාණ සංඝ ගුණ තිබ්බට පින්වත්නි අනන්ත අප්‍රමාණ ගුණ සත්තු සර්පයින්ට නැහැ. ඒ නිසා උන්ගේ ගුණ ප්‍රමාණයකට තියෙන්නේ. ඒ ප්‍රමාණයකට නිසා ඒ වගේ සත්තු අතින් ඒ කැලේක ඉන්න හාමුදුරු කෙනෙකුට හිංසාවක් පීඩනයක් සිද්ධ වෙන්න බැරි නැහැ. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඔබට කිව යුතු දේ තමයි එවැනි දෙයකදී පින්වත්නි කිසිසේත්ම කන්ද පිරිත කියන හාමුදුරු කෙනෙක්ගේ සර්පයා දෂ්ට කරා කියලා විස ශරීරගත වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් බුද්ධ වචනයම විශ්වාස කරලා කියන දෙයක්. හැබැයි මෛත්‍රිය තියෙන්න ඕනේ. මෛත්‍රිය තියෙන කෙනෙකුට සර්පයන්ට පවා මෛත්‍රී කරන ස්වාමීන් වහන්සේ නමක් නම් ගිහි කෙනෙක් නම් ඔබ ඒ ආරක්ෂාව සැලසෙනවා. ඒතර අර යම්කිසි බෙහෙතක් පාවිච්චි කරාට පස්සේ බෙහෙතෙන් ප්‍රයෝජනයක් වෙනවා වගේ තමයි පිරිතත් විශේෂ දෙයක්. පිරිත කියන්නේ මේ නිකන් ආවට ගියාට දෙයක් නෙමෙයි. ඔය කන්ද පිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරේම එක හාමුදුරු කෙනෙක් සර්පයෙක් දෂ්ට කරලා අපවත් වුණා පින්වත්නි. ඒ හාමුදුරු අපවත් වෙච්ච සිද්ධියත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ සංඝයාට කිව්වේ මහණෙනි ඔය අපවත් වෙච්ච භික්ෂුව ඔය සත්තු සර්පයින්ට හරියට මේ ගැටීමෙන් හිටපු කෙනෙක්. ඔය භික්ෂුව සත්තු සර්පයින්ට කිසිම මෛත්‍රියක් තිබ්බගෙන නෙමෙයි. ඉතින් එහෙම කෙනෙකුට සතෙක් දෂ්ට කළාට පස්සේ ඉක්මනටම විස ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා මහණෙනි ඔබ අදින් පස්සේ අතපය නැති ඊට පස්සේ දෙපා ඇති සිව්පා ඇති බොහෝ පා ඇති මේ ඕනම සතෙකුට සමසේස් මෛත්‍රී සිත පතුරවන්න මේ පිරිත උදේ හවස කියන්න කියලා බුදුරජාණන් වහන්සේ කන්ද පිරිත ගැන කිව්වේ. අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙකුට කන්ද පිරිත වචන ටික හොයලා ඉගෙන ගන්න පුළුවන්. මහ ප්‍රාණ කයන්න කන්ද එතකොට මහ ප්‍රාණ දයන්න කන්ද මේ පිරිත මම හිතන්නේ මේ පිරිත් පොතක් එහෙම ගෙදර තියෙන කෙනෙකුට පිරිත් පොතක් තියෙනවා. එතකොට ඔන්න වගේ රහතන් වහන්සේ කියනවා මේ පිරිතකින් ආරක්ෂාවක් සැලසෙනවා කියන වචනේ බොරු නෙමෙයි. එතකොට සර්පෙක් දෂ්ට කරලා කෙනෙක් මැරෙන්න පුළුවන්. හැබැයි මේ පිරිත නිසා ඒ දෂ්ට කළත් විස ශරීරගත වෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න පුළුවන්. කියන මරණයෙන් ගැලවෙනවා. දැන් නැතුව මෙතන මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මැරෙන්න තියෙන කෙනා මැරෙනවා තාම මැරෙන්න නැති කෙනාට ආරක්ෂාවක් වෙනවා කියන එක නෙමෙයි. ආයුෂ අවසන් වෙලා මැරෙන කෙනයි ආයුෂ අවසන් නොවි මැරෙන අය කියලා දෙකොල්ලක් කියනවා. ආයුෂ අවසන් නොවි මැරෙනවයි කියනකොට අර වගේ අර සර්පෙක් දෂ්ට කරලා තමන්ගේ හිතේ තියෙන द्वේෂය නිසා මේ විස ශරීරගත වෙලා මරණයටපත් වෙන අවස්ථා මෙන්න මේ පිරිතකින් ආරක්ෂා වෙනවා. මම ඔබට මේක ඉස්සරහට තියෙනවා මේක යන හොඳ කරුණු තුනක් මුල් කරගෙන කියන දෙයක් තියෙනවා. අන්න එතෙන්දී ඕක තව පැහැදිලි කරලා දෙන්නම්. එතකොට පින්වත්නි ගින්නෙන් වසවිසෙන් අව්‍යාවිද වලින් මේ ඕනම දෙයකින්
ආරක්ෂාවක් පිරිත නිතර භාවිතා කරන කෙනාට තියෙනවා. මෙතෙන්දී ස්වාමීන් වහන්සේ ඔය මයුර ජාතකය ගැනත් මතක් කරන රජතුමාට. මයුර ජාතකෙත් ඔබ හොයාගෙන කියවන්න. මෝර පිරිත ගැන අහලා ඇති ඔබ. මෝර පිරිත අදාළ මේ කරුණු කතා කරලා බලනකොට පින්වත්නි, ඒ මොනරා පිරිත් කියනකම් හොඳට ආරක්ෂා වුණා. පිරිත් කියන එක අතහැරලා දැම්මට පස්සේ තමයි ජීවිතේට බලපෑමක් උනේ. ඉතින් මේ මෝර පිරිතත් බොහොම වටිනවා ආරක්ෂාවට. ඒ වගේ ආරක්ෂාව පිණිස විශේෂ පිරිත් තියෙනවා. මේක බෙහෙතක් හා සමාන දෙයක්. එතකොට මේ පිරිතය ඒ මුළු ශබ්දයම දෙවියන් සහිත ලෝකයේ උස්ව නැගිලා තියෙන අර මොනරා පවා ඒ කියපු පිරිත. බෝසත් මොනරා. ඒක බොහොම ලස්සන සිද්ධියක්. මයුර ජාතකය ඔබ බලන්න. පින්වත්නි, රහතන් වහන්සේ රජතුමාට තව විශේෂ කාරණා කීපයක්ම කියනවා. එකක් තියෙනවා දානව කියලා. ඒ දානව කියලා යකෙක් රාක්ෂයෙක්. ඒ රාක්ෂයාගේ නම දානව රාක්ෂයා. මේ රාක්ෂයා ඔය කුමාරිකාවක් අල්ලගෙන කරඬුවකට දාලා ඒ කුමාරිකාවට හරි ආදරේ මේ රාක්ෂයා. ඉතින් මේ කුමාරිකාව කරඬුව ඇතුලේ තියලා ගිලිනවා. ගිලලා නිතරම බඩ ඇතුලේ තියාගන්න ආරක්ෂාවට මේ උන්දව පරිස්සම් කරගන්න. ඔතනදි වෙච්ච සිද්ධියකුත් ඔතෙන්දි කතා කරනවා. මේ රාක්ෂයාට හොරෙන් එක්තරා විද්‍යාදරයෙක් 이르දි බලයෙන් අර කරඬුව ඇතුළට ගිහිල්ලා එයත් සමග තමන්ට සතුටු ජීවිතය ගත කරනකොට එක්තරා තාපසයෙක්ගේ අවස්ථාවේ මේ සිද්ධිය රාක්ෂයාට කිව්වට පස්සේ රාක්ෂයා මේ කරඬුව අමාරලා බලද්දී ඇත්තටම අර කිව්වා වගේ විද්‍යාදරයෙක් එයත් සමග ඉන්නවා දකින්න. එතෙන්දී මේ විද්‍යාදරයට හානියක් වෙලා නැත්තේ විද්‍යාදරයා මන්ත්‍ර බලෙන් ඒ වෙලාව එතනින් බේරුණායි කියලා මේ මන්ත්‍ර සම්බන්ධ කතාවක් එතන කියන්නේ. ඒ වගේම සිද්ධි කීපයක් වෙච්ච අවස්ථා ඔතෙන්දි මතක් කරනවා. ඔය තව විද්‍යාදරයෙක්ගේ සිද්ධියක් එතෙන්දි කියනවා. විශේෂයෙන් බරණැස් රජුරුවන්ගේ අන්තපුරේ හිටපු මහේෂිකාවක් එක්කත් අනවශ්‍ය සම්බන්ධයක් හදාගත්ත විද්‍යාදරයෙක්වත් මේ මන්ත්‍ර බලයෙන් රජතුමාට පේන්නේ නැති වෙන්න ඔහු රජතුමාගෙන් බේරිලා ගියපු සිද්ධියක්. ඒ සිද්ධි ඒ කාලේ ප්‍රසිද්ධව රජවරු අතර උනත් දන්න කියන සිද්ධිය. ඒකයි මතක් කරන්නේ රජතුමනි, අර ඔබට මතකයිනේ අර මන්ත්‍ර සිද්ධිය කියලා ඒ වගේ. දැන් ඔය මෑත කාලෙත් ඔයගේ මන්ත්‍ර වලින් වෙච්ච යම් සිද්ධි ගැන මේ දන්න අය ඔය ගම් පළාත් වල යම් සිදුවීම් ආරංචි තියෙනවා. ඒ වගේ අර රටේම ප්‍රසිද්ධ වෙච්ච සිද්ධි කීපයක් උන්වහන්සේ එහෙම එතෙන්දී රජතුමාට මතක් කරනවා. ඉතින් මතක් කරලා කියනවා රජතුමනි මේ පැත්තක තියෙන කෙලෙස් සහිත අය පාවිච්චි කරන පිරිතකිනුත් අර බෙහෙතක් දෙන කෙනා කෙලෙස් සහිත වුණත් අපි තුන් වෛද්‍යවරයා කෙලෙස් සහිතයි, වෛද්‍යවරුන්ට උනත් රාග දේශ මොහ තියෙනවනේ. ඒතර ඒගොල්ලෝ කෙලෙස් සහිත වුණත් බෙහෙතක් දෙනවා. පාවිච්චි කරන කෙනත් කෙලෙස් සහිත රෝගියෙක් වෙන්න පුළුවන්. ඒත් අර බෙහෙතෙන් ප්‍රයෝජනයක් වෙනවා වගේ මන්ත්‍ර වලුත් එහෙම වෙනවා. ඉතින් පිරිත එහෙම නෙවෙයි. පිරිත ගොඩක් වෙලාවට මේ පිරිත දේශනා කරේම භාග්‍යතුන් වහන්සේ නම් නික්ලේශී උත්තමයේ දුන්න ප්‍රතිකර්මයක් පිරිත කියලා කියන්නේ. එතකොට ඒ පිරිත අහන වෙලාවට උනත් කෙලෙස් යටපත් වෙනවා, සංසිඳෙනවා. ඉතින් ඒ අර කෙලෙස් ඇවිස්සිච්ච අවස්ථාවලත් මේ ප්‍රතිකාරය හොඳට ක්‍රියාත්මක වෙන බෙහෙත් වලට මන්ත්‍ර වලට එහෙම බලයක් තියෙනවා නම් මේ කෙලෙස් යටපත් කරන හෝ කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයන් විසින් කරන පිරිතක කොහොමද බලයක් නැත්තේ කියන එක රජතුමාට ඒ වෙලාවේ මතක් කරනවා. මතක් කරලා පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ රජතුමාට බොහොම මේ විශේෂ කාරණයක් ඒ වෙලාවේ කියනවා. රජතුමනි, කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කරනවායි කියලා කියනකොට ඒ ජීවිතේ කෙනෙක්ට
බලපානවා තව කෙනෙක්ට බලපාන්නේ නැත්තේ ඇයි කියන එකත් ඔන්න ඊළඟට කතා කරනවා. ඔතෙන්දී පින්වත්නි රජ්ජුරුවමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබ වහන්සේ කියන එක පැහැදිලි කියලා රජතුමා කියනවා. ඔය කියන විදියට පිරිත කෙනෙකුට බලපෑවට තව කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැනේ. ඇයි එහෙම ලෝකේ එක එක අයට එක එක විදියට පිරිතෙන් ප්‍රයෝජනයක් වෙනස්කම් මත සිද්ධ වෙන්නේ කියලා අහනවා. ඉතින් ඕකෙදී අහනවා කෑමක් බීමක් කෑවත් ඒක සමානවද හැමෝටම ප්‍රයෝජනෙ තියෙන්නේ. දැන් ඔබ දන්නවා ඇතැම් කෑම කෙනෙකුට කෑවට පස්සේ අජීර්ණයි. ඒක දිරව ගන්න බෑ. හැබැයි ඒ දිරව ගන්න බැරි කෑම තව කෙනෙක් කෑවට පස්සේ යාට දිරවනවා. කෙනෙකුට අජීර්ණයි. ඒතර එකම කෑම මේ ලෝකේ එක කෙනෙකුට අජීර්ණ වෙන්නත් තව කෙනෙකුට හොඳට ජීර්ණය වෙන්නත් එකම කෑම බලපානවා. සමහරු ඒ යම්කිසි ආහාරයක් නිසා මරණයටපත් වෙනවා. ඇතැම් කෙනෙක් ඒ ආහාරය කොච්චර ගත්තත් එයා හැම මරණයටපත් වෙන්නේ නැහැ. දැන් ඔබ හොඳටම දන්නවා සමහර එක ගෙදර කෙනෙක් ඔන්න දියවැඩියාව බොහොම තදට තියෙන කෙනෙක්. අපි හිතමු එයා තාම දරුණුවට දියවැඩියාව තියෙනවා. එතකොට මේ ගෙදර එදා දවසේ මොනවා හරි හදනවා සීනි කියන්නේ දියවැඩියා කෙනෙකුට හොද්දටම අප්‍රත්‍ය කෑමක් හදනවා කියමුකෝ ගෙදර. කේක් එකක් මොනවා හරි හොඳ අරයට දෙන්න කොහෙත්ම සුදුසු නැති හොඳටම සීනි තියෙන මේ දියවැඩියා රෝගියෙකුට අමාරුම වෙන කෑමක්. දැන් අපි කියමු කියන්නේ සීනි ලෙවල් එක ගොඩාක් වැඩෙන කෑමක් හදනවා ගෙදර. දැන් මේ එකම කෑම එක අර ගෙදර ඉන්න සියලු සමාජිකයන්ට ගත්තට එක වගේම ඒක බලපාන්නේ නැහනේ. කෙනෙක් ඒ කෑම එක කාලා මැරෙන්න පුළුවන්. සමහරලාට අර අසනීපෙට අප්‍රත්‍ය වෙච්ච කෙනාට මේ ආහාරය ගත්තම එයා මැරෙන්න පුළුවන්. මේ එයාට මේ කෑම එක අප්‍රත්‍යයි. හැබැයි ඒ ගෙදරම ඉන්න තව කෙනෙකුට ඒක අප්‍රත්‍ය වෙන්නේ නැහැ. එකම කෑම එක. ඒ කෑම එක බෙදාගත්ත කියලා එක එකනට එක එක වගේ වෙනවනම් ස්වාමීන් වහන්සේ කියන රජතුමනි පිරිතක් වුණත් ඒ වගේ තමයි කියනවා. හොද්දට ඔන්න මේ කාරණේ මතක තියාගන්න. දැන් මේ කොරෝනා කාලයටත් ඔක ඔලුවට ගන්න තියෙන දෙයක්. කාරණා තුනක් තියෙන රජතුමනි. මේ කාරණා තුන නිසා කෙනෙකුට පිරිතේ බලය කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. කාරණා තුනක් Taman තුල තියෙනවා නම් මේ පිරිතෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ පිරිත් කිව්වා කියලා එයාට බලයක් ලැබෙන්නේ නැහැ. මොනවද ඒ කාරණා තුන? පළවෙනි එක තමයි අකුසල කර්මාවරණය. දෙවෙනි එක ක්ලේශාවරණය. තුන්වෙනි එක විශ්වාසෙ නැතිකම. අදහන් නැතිකම. මේ අකුසල කර්මාවරණය කියලා කියන්නේ ඔබ හිතන්න පින්වත්නි යම්කිසි කෙනෙකුට අකුසල කර්මයක් විපාක විඳින්න වෙන වෙලාවක්. දැන් අර දජග්ග සූත්‍රයේ තියෙන්නේ බයක් ආවොත් එහෙම බුදුගුණ සිහි කරන්න කියලා දජග්ග සූත්‍රේ. එතකොට දැන් අපි හිතමුකෝ ඔය මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච මේ ජීවිතේ අත්හරින්න සිද්ධ වෙච්ච ගුටි කාලා ඇට කුඩු වෙනකන් ගුටි වැදිලා පිරිනිවන් පාන්න වෙච්ච විදිහ අකුසල කර්මයක් තියෙන පෘතජ්ජන කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට මේ පෘතජ්ජන කෙනාටත් මැරෙන්න තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු විදිහම අකුසල කර්මයක් නිසා කියමු. එහෙනම් ඒ ඇට කුඩු වෙනකන් ගුටි වැදිලා යම්කිසි හොරු ටිකක් ඇවිල්ලා මිනිමරු ටිකක් ඇවිල්ලා ඇට කුඩු වෙනකන් ගහලා ඒ ගුටි කාලා තමයි මැරෙන්න තියෙන්නේ. යම් පෘතජ්ජන කෙනෙක් අපි හිතමු අර කර්මෙම තියෙන කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේට තිබ්බා වගේම කර්මයක් තියෙන කෙනෙක්. දැන් එතෙන්දී ඔබ හිතන්න මේ මිනිස්සයාටත් අර මිනිමරුවන්ගෙන් ගුටි කන එක ගැන බයක් එනවා. හැබැයි ඒ බය ආවට පස්සේ මෙයා මොකක් හරි පිරිතක් කියන්න ගත්තා කියමුකෝ මෙයාට ආරක්ෂාවට කියලා. එක්ක ඉතිපිසෝ ගාතාව කියන්න ගන්නවා, දජග්ග සූත්‍රය කියන්න ගන්න, මොනවා හරි පිරිතක් කියන්න ගන්නවා. හැබැයි මෙයාව ඒ වෙලාවේ අකුසල කර්මාවරණයට වැහිලා තියෙනවා. දැන් ඔබට මතකනේ මුගලන් මහරහතන් වහන්සේට ඉරිදි තිබුණත් උන්වහන්සේට ඒ වෙලාවේ යම්කිසි අකුසලයකින් ආවරණය වෙලා අර විපාකෙ විඳින්න සිද්ධ වෙනවා එතන. ඒ නිසා තමයි උන්වහන්සේ වාරයක් දෙවාරයක් කීප සැරයක් උත්සාහ කරා
이르දි බලෙන් එතනින් චුත වෙලා අතුරුදහන් වෙන්න. නමුත් උන්වහන්සේ වාර ගානක් බැලුව නෑ මේ මිනිස්සු මේ මරන්න එන කට්ටිය කොච්චර කරත් එනවා. පස්සේ තමයි බැලුවේ මං කොච්චර මෙතනින් බේරෙන්න බැලුවත් මට මේ කර්මේ විපාක විඳින්නම වෙනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේව අකුසලෙන් අතීත කරපු අකුසල කර්මයක් උන්වහන්සේ මේ රහත් වුණාම වෙච්ච දෙයක් නෙවෙයිනේ. අතීත කර්මයක අකුසලයේ මේ කර්මයෙන් ඒ විපාක විඳින්න ආවරණ වෙලා. ඉතින් එතකොට අපි හිතන මුගලන් මහරහතන් වහන්සේට බයක් ඇවිල්ලා ඉතිපිසෝ ගාතාව කියන්නේ නැහැ. උන්වහන්සේ රහත්නේ. ඒ නිසා තමයි ඔකට පෘතජ්ජන කෙනෙක් උදාහරණයට ගත්තේ. ඒ පෘතජ්ජන කෙනා අර වගේ කර්මයකදී බයට කොච්චර පිරිත් කිව්වත් එයා අර කර්මයේ විපාකේ විඳිනවා. අන්න පළවෙනි එක පිරිතකින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. හරියට අර සමහර ಗುಣ කෑමක් වුණත් ඇතම් කෙනෙකුට අසනීපෙට අප්‍රත්‍යයි අගුණයි. ಗುಣ කෑමක් වුණත් ඒ වගේ තමයි කොච්චර වටින පිරිතක් වුණත් අකුසලයක විපාක විඳින්න ආවරණය වෙලා වෙහිච්ච මිනිසයාට ඒක විඳින්න වෙනවා. ඒ පළවෙනි කාරණා. දෙවෙනි එක ක්ලේශාවරණ. අරක කර්මාවරණ අකුසල කර්මාවරණනේ. මේක ක්ලේශාවරණ. ක්ලේශාවරණ කියලා කියන්නේ රාග දේශ මෝහ වගේ කෙලෙස් වලින් යාවේ වෙලා ආවරණ වෙලා. දැන් අර අපි කිය ඔබට මේ කන්ද පෙරිත කියනවනම් මෛත්‍රිය තියෙන්න ඕනේ. මෛත්‍රිය හොඳට තියෙන කෙනාට තමයි කන්ද පෙරිතෙන් ප්‍රයෝජනෙ තියෙන්නේ. සර්පෙක් දෂ්ට කරාට පස්සේ විස ශරීරගත වෙන්නේ නැත්තේ නිකං කන්ද පෙරිත කිව්වා කියලා නෙමෙයි. එයාගේ හිතේ මෛත්‍රිය තියෙන්නත් ඕනේ. මෛත්‍රිය තියෙන කෙනා නිතරම කන්ද පෙරිත කියනකොට කිසිම බයක් නැහැ. මේ සර්පෙක් දෂ්ට කරන එකත් අඩුයි. උනත් බැරි වෙලා හරි ඒ සර්පයාගේ තියෙන ප්‍රමාණ කෙලෙස් නිසා ඒ සර්පයා දෂ්ට කළත් විස ශරීරගත වෙන්නේ නැහැ. ඒතකොට දැන් ඒ වගේ පිරිතේ ආනිසංශයක් ගන්න බැරි වෙනවා නිතරම තරහෙන් පුපුරු ඉන්න කෙනාට. එයා තරහෙන් පුපුරු ඉන්නවා කියන්නේ එයාව ක්ලේශාවරණයට අහු වෙලා. එතකොට ඔන්න පින්වත්නි ක්ලේශාවරණයෙන් ඉන්න කෙනාටත් පිරිත් කිව්වට ප්‍රයෝජනෙ අඩුයි කියන එක එකෙන් කියන්නේ. ඒ කියන්නේ නිතරම රාගයෙන් මේ පෙළෙන කෙනා, නිතරම ද්වේෂයෙන් පිච්චි ඉන්න කෙනාට, නිතරම කෙලෙස් වලින් ඇවිස්සලා පිරීලා මේ කෙලෙස් මල්ලක් වගේ ඉන්න මිනිස්සෙකුට පිරිත් කිව්වා කියලා ආරක්ෂාව එන්න ඕන තැනදී ආරක්ෂාව එන්නේ නැති තරමටයි. ඒක උපමාවක් හැටියටම උදාහරණයක් හැටියටම තේරුම් ගන්න. අර ඇතැම් ආහාර කොටින්ම ඇතැම් බෙහෙත් වැඩ කරන්නේ නැහැනේ සමහරුන්ට. දැන් ඇතැම් කෙනෙකුට බෙහෙතකින් සනීප වෙනවා, තව මිනිසෙකුට ඒ බෙහෙත දුන්නා කියලා සනීප නොවි මැරෙනවා. ඉතින් දැන් මේ අපි දකිනවා වර්තමානෙත් කොරෝනා හැදෙන සමහරු සනීප වෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රතිකාරයක් තාම එහෙම හොයාගෙන නැති වුණත් ඇතැම් කෙනෙක් මැරෙනවා, ඇතැම් කෙනෙක් සනීප වෙනවා. සනීප වෙච්ච සමහරුන්ට ආයෙත් හැදෙනවා, ආයි සනීප වෙලා ආයෙත් හැදෙනවා. තුන්වෙනි වතාවටත් කොරෝනා හැදිච්ච අවස්ථා තියෙනවා. ඒතර මේ එක එක්කෙනාට එක එක වගේ බෙහෙතක ක්‍රියා කරන විදිය, ආහාරයේ ක්‍රියා කරන විදිය එක එක වගේ. ඒ වගේ තමයි පිරිතෙත් ආනිසංස වලට එහෙනම් ඔන්න කර්මයේ ඍජු බලපෑමක් කරනවා. ප්‍රබල විපාකයකින් කර්මයකින් මූණ දෙන්න තියෙන කෙනාට පිරිතෙන් වහලා බෑ. ඒ වෙලාවේ විපාක විඳින්න වෙන තැන් තියෙනවා. කෙලස් වලින් පිරිච්ච මනුස්සයටත් ඒ පිරිතේ ආනිසංස අඩු වෙනවායි කියන එක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි එක මම ඔබට කිව්වා මේ පිරිත ගැන විශ්වාස නැති කෙනාට. අන්න ඒකත් විශේෂයි. ඒ කියන්නේ පිරිත ගැන විශ්වාස නැති මනුස්සයා, ඒ ගැන ශ්‍රද්ධාවක් නැහැ, ගෞරවයක් නැති මනුස්සයා කොච්චර පිරිත ඇහුවත් සැකෙන් කිසිම විශ්වාසයක් නැතුව ඒ මනුස්සයා පිරිත අහන එකෙන් ඒ පිරිත තුල ලැබෙන්න තියෙන ආනිසංසෙ, පිරිත තුල ලැබෙන්න තියෙන ආරක්ෂාව එයාට ලැබෙන්නේ නැතුව යනවා පින්වත්නි. ඒතර ඒකත් විශේෂයෙන් ඔබ සැලකිල්ලට ගන්න. දැන් මේ දවස්වල කොත්තමල්ලි බොනවා වගේම නිතර පිරිත් අහන්න. මම හිතන්නේ net fm ගුවන් විදුලියෙත් විශේෂයෙන් රාත්‍රී කාලේ පිරිත් ශ්‍රවණය කරන්න අවස්ථාවක් තියෙනවා. සන්දෑවට ඔබට ආශිර්වාදාත්මක පිරිත් අහන්න තියෙනවා 6ට. ඒ වගේ විශේෂයෙන් රැට නිින්ද යනකම් ඔබට මේ පිරිත් ශ්‍රවණය කරන්න පුළුවන්. පිරිතක මතක තියාගන්න, හාමුදුරු කෙනෙක් ළඟ ඉඳලා කිව්වද නැද්ද කතාවක් නැහැ. තමන්ගේ මනසට අර බුද්ධ වචන ඔය පිරිතේ තියෙන පින්වත්නි මේ එක එක කෙලෙස් සහිත මිනිස්සුන්ගේ වචන නෙමෙයි, බුදුමෝයින් වදාළ වචනනේ. දැන් අපි කියමුකෝ රතන සූත්‍රය කියලා.
රතන සූත්‍රය තුළ තියෙන බුදුමුවින් වදාළ වචන. එතකොට ඔබට අර පිරිත ගුවන් විදුලියෙන් හෝ ඇහෙනකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඒ ඇහෙන වචන ටික ඒ වෙලාවේ තමන්ගේ මනසට සිහිපත් කරලා දෙන්නේ බුද්ධ වචන. ඒ බුද්ධ වචන මතක් කිරීම තුළ අර කිව්වේ හිත පෙරලෙනවා. ඒ කියන්නේ අකුසල සිතක් තිබ්බනම් කුසල සිතකට පෙරලෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්ලේශාවරණේ ඈත් වෙනවා. අර පිරිත අහනකොට ඒ වෙලාවේ හිතේ තියෙන අකුසල සිතුවිලි ඈත් වෙනකොට එයාගේ හිත ක්ලේශාවරණයෙන් අයින් වෙලා කෙලෙස් යටපත් වෙනවා. ඒ යටපත් වෙච්ච තැන පිරිතේ ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඒකින්ද මේ දවස්වල කොත්තමල් ඉබනෝ වගේ ප්‍රතිශක්තියට අවශ්‍ය කරන කායික ප්‍රතිශක්තියට වන කරන දේවල් සිංහල ආයුර්වේද වශයෙන් ගන්න විවිධ දේ ඔබ ගන්න ගමන් පින්වත්නි මාස්ක් එකක් දාලා ඒ අවශ්‍ය කරන උපදේශ ක්‍රියාත් පිළිපදින අතරේ මම ඔබට සිහිපත් කරනවා නිතර පිරිත් සජ්ජායනා කරන්න. පිරිතක ආරක්ෂාව සැලසෙන්නේ නැත්te එහෙනම් පැහැදිලිවම 3 දෙනෙකුටයි ඒ තමයි එයාට මේ වෙලාවේ කොරෝනා හැදිලා මැරෙන්න තරම් ප්‍රබල අකුසල විපාකයක් තියෙනවා නම් අන්නේ කෙනාට විතරක් පිරිත කිව්වා කියලා බේරෙන්න බෑ. එයා නිතරම තරහෙන් ඇවිසි නිතර කෙලෙස් වලින් ඇවිසි ඉන්න කෙනෙක් නම් එයාට කොච්චර පිරිත් කිව්වත් මේ පිරිතෙන් ආරක්ෂාවක් කොරෝනා වෙනුවෙන්වත් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි තුන්වෙනි එක පිරිත විශ්වාස කරන්නේ නැත්තම්. අනේ මොන පිසුදෝවක් කියලා කොහෙද කියලා කවුරු හරි කෙනෙක් කියනවනම් අන්න එයාටත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ තුනත් මේ රහතන් වහන්සේ නමක් කිව්වේ මේ ගෞතම හාමුදුරුවෝ නෙමෙයි මේ තුන කිව්වේ නාගසේන මහ රහතන් වහන්සේ. ඒ නිසා පින්වත්නි ඒ උතුම් රහතන් වහන්සේ නමකගේ වටිනා උපදේශක් මේ කාලයට උපකාරී වෙන නිසා ඔබට මේ කාරණේ සාකච්ඡා කරන්නට හේතුව අද දවසේ විශේෂයෙන් ඔබේ ජීවිතයේ ආරක්ෂාව පිණිස මේ රටේ පවතින තත්ත්වය තුළ ඔබ හැම දිනාටම රැකවරණය පිණිස මේ උතුම් අනුශාසන ඒකාන්තයෙන්ම හේතු ආසනාව වේවා. විශේෂයෙන් මේ තුළ ඔබ පිරිතක් කියනවායි කියලා කියන්නේ ඒ වෙලාවේ ඔබේ මනස මේ අකුසල සිතුවිලි වලින් ඈත් කරගන්නවා. මේ මොහොත තුළ ඒ සජ්ජායනයේ කුසල සිතුවිලි ඇති කරන සජ්ජායනය ඒක ඔබට නිවනටත් උපකාරී වෙයි, සුගතියටත් උපකාරී වෙයි. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම සියලුම මේ දේශනාවෙන් රැස්වෙච්ච පිනත් දේශනාවෙන් රැස්වෙච්ච අවබෝධයත් හේතු ආසනාව වෙත්වා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද පින්වත්නි ගාල්ල අම්බලන්වත්ත පදිංචි පින්වත් සඳමාලි මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් විසින් දායකත්වයෙන් එකතු වෙනවා. තාම ශ්‍රද්ධාවෙන් ඒ ඇත්තෝ පළවෙනි අරමුණ හැටියට කාරණා 4ක් ලියලා තියෙනවා. 4 මියගිය බොහෝ දෙනෙක් සිහිපත් කරගෙන තියෙනවා පින් දෙන්න සුජීවත්ව ඉන්න තමන්ගේ අම්මා ඇතුළු පිරිස සිහිපත් කරන් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම 2 3 කියන තැන් වලට දාලා 1 කියන තැනට සිහිපත් කරන් තියෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි ඊතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට බොහෝ දෙනාට ධර්ම දානය හේතු වේවා කියලා. ඒක තමයි එකට දාලා තියෙන්නේ. ගොඩක් අය මේක තමයි අන්තිමට දාන්නේ. සඳමාලි මහත්මිය හොඳින් හිතලා කරපු දෙයක් ඊටාම වටිනවා. ඒ අරමුණ සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවෙනි කාරණේ පින්වත්නි පරලෝ සැපත් සුමනසිරි පනාගොඩ පියාණන්, සුමනදාස පනාගොඩ, තුෂානා අබේ වික්‍රම, සිරිසේන වික්‍රමසිංහ, පුෂ්පා දිසානායක ඇතුළු නැසී ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමේ අරමුණ තමයි තියෙන්නේ. ඉතින් මේ නම් වශයෙන් කිව්ව නොකිව්ව විශේෂයෙන්ම සුමනසිරි පනාගොඩ පියාණන් ප්‍රධාන ඒ නම් කිව්ව නොකිව්ව සියලුම සසරගත මීගේ ඥාතියොත් මේ දිනවල දැන් කොරෝනා වැසනේ නිසා අපේ රටෙත් ටික ටික මරණයටපත් වෙන අය ගැන අපි ආරංචි වෙනවා. ලෝකෙ පුරාම මිලියන ගණන් මරණයටපත් වෙනවා මේ වෙනකොට කොරෝනා නිසාත් ඒ නොඑක ආකාරයෙන් වැසනයන් නිසා මිය යන හැම දිනාටමත් අප සියලු දෙනාගේ මිය ගියා වූ සසරගත සියලු ඥාතියොත් මේ උතුම් පින් බලෙන් පරලොව සැනසීමම ලබත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි සඳමාලි මහත්මිය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වෙසෙන රංජනී වික්‍රමසිංහ ඒ ආදරණීය මෑණියන් ඇතුළු අප පවුලේ සැමට ඥාති හිත මිත්‍රාදීන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ඕනේ කියලා. ඉතින් ඇයගේ ඒ සත් ප්‍රාර්ථනාත් සඵල වෙත්වා. රංජනී වික්‍රමසිංහ
තමන්ගේ ආදරණීය අම්මා ප්‍රධාන ඒ පවුලේ සෑම දෙනාටමත් අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටත් විශේෂයෙන්ම net FM ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. මේ දවස්වල විශේෂයෙන්ම කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය හැම දෙනාගේම සිත් තුළ සැලසේවා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් භවයකම සැලසේවා. සියලු දෙනාට පරලෝ සුගතියටත් සියලුම පින් හේතු ආසනාව වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දෙනාටම විශේෂයෙන්ම දායකත්වයෙන් කොතුන ගාලා අම්බලන්වත්ත පදිංචි පින්වත් සඳමාලි මහත්මිය ඇතුළු ඔබ හැම දෙනාටම ඒ අමා මහ නිවන ඉක්මන් භවයකම සැලසේවා මේ සියලුම පුණ්‍ය බලයෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. හත්පසින්ම ආරක්ෂාව සලසන ඒ වගේම අනුතුරු වළක්වාලමින් ආරක්ෂාව ලබා දෙන තේජවන්ත බවින් සත්වයන් හට පැමිණෙන උවදුරු දුරු කරන හත්පසින්ම සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන මේ මහා පරිත්‍රාණය තමන්ටම කොහොමද සත්වයන්ගේ ආරක්ෂාවට ඇති පිරිත තමන්ගේම වරදින් එය පිරිතක් නොව මේ වස්කවයක් බවට පත්වන්නේ. එහෙමත් නැත්නම් කොයි විදිහටද මේ ආරක්ෂාව ගිලිහි යන්නේ? මේ දේවල් පිළිබඳ විශේෂයෙන් උචිත කාලයේ තුල මේ ධර්මයේ දේශනා කළ ගම්පහ බවුන් පැලස නිර්මාතෘ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ නිවීම පිණිස මේ ධර්ම දේශනාවේ නම් මහ පින හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රවෘත්තිමය විරාමෙන් අනතුරුව නැවතත් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග එක්වෙමු. සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ කතා කරන සිතුවම් සිත තවනා මනුදම් කිති කැවෙන හැඟුමන් සනසිල්ලේ මිතුදම් සනසිල්ලේ සතියන්තේ. මොකෝගොල්ලෝ මොකෝ අඩුවක් දාලා දත් වහන්න වහගෙන ඉන්නේ ඔරාට අපිට විරිත්තන්නද? ඒ අයිසියේ ඔය ඉතින් මාස් දාන්නේ කියලා හැමතැනම කියන්නේ. අනේ පුතන්ඩියෝ ඒ වැඩේ හරියට කරලා ජම්බු ගැට් වගේ නාම් කිරි එළිය තියෙන්නේ කොහොමද? ඕක මුක නෙවෙයි මුවාවරනේ. හරි සීයේ. ඉතින් ඔය වෛරස් මෙතන නෑනේ. අංජනන් නොබලා හිටි මේ බලපන් දින 3කට ලොව පුරා කොරෝනා රෝගී ලක්ෂ 10ක් තමන් ඉන්න තැන කොරෝනා වෛරසේ නෑ කියලා කීයටවත් විශ්වාස කරන්න එපා. බලාගෙන ගියාම අපි වැඩිපුරම පරිස්සම් වෙලා තියෙන වෛරසේ චීනේ තිබුණු කාලෙනේ. හැදුනොත් කරන්න දෙයක් නෑ. හැබැයි ගොයියෝ නොකියුවයි කියන්න එපා. මේක තමයි මීටරෙම ඉන්න ඕනි කාලේ. ඒකෙවේ පරිස්සමෙන් අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කරගන්නට ඔබට මඟ විවර කරන්නේ උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන් සියලු රෝග විපත් දුරු වේවා. දිනපතා මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවට සමන් දෙමු. අන්තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ විසක්කච්ඡ සුනන්තු වාසිතා. අමෘතා සිත් සුවඳින් පිරේවා. තෙරුවන් සරණයි. අපේ සිත්නෙත් අසපුව සමග නැවතත් ඔබට ධර්මානුශාසනාවේදී විශේෂයෙන් පරිත්‍රාණය පිරිත පිළිබඳ බොහෝ දේ දැනගන්නට ලැබෙන්නට ඇති. අපි ඔබට සඳහන් කළා වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම සෑම දිනකම සවස 6ට රතන සූත්‍රය, නෝම් පිරිත, ඒ වගේම බොජ්ජංග පිරිත, ජින පංජරය ආදී පරිත්‍රාණ දේශනාවන් නිත් FM පහන් කන්ද ඔස්සේ ශ්‍රවණය කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම හැමදාම රාත්‍රී 10:30ට ඔබට පුළුවන්කම තියෙනවා නිත් FM පිරිත් මණ්ඩපය ඔස්සේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළේ සියලු පරිත්‍රාණ
වර්තමානයන් එළිවනතුරු උදේ 5:55 වනතුරු ශ්‍රවණය කරන්නට දිනෙත් FM රේඩියෝ ඇසුරේ මේ සියලු පිරිත් දහම් ශ්‍රවණය කරන්නට කියලා අපි ආරාධනාත් එක්ක සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපි নমස්කාර පූර්වකව නැවතත් මේ ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබන්නේ ගම්පහ බවුන් පැලස නිර්මාතෘ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පරිත්‍රාණය පිළිබඳ බොහෝ දේ සඳහන් කරද්දී අපි දන්නවා බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ අනන්ත ගුණයන් තමයි බොහෝ විට මේ පරිත්‍රාණයන් තුල කැටිවන්නේ. ඒ කැටවීමත් එක්ක යම් තැනක සිට මරණේ නැමැති මනපොඩුවෙන් බිඳෙයිද එබඳු තැනක් තියෙනවද මේ විදිහට දැන් නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා මේ ප්‍රශ්න අහනවනේ විශේෂයෙන් ප්‍රශ්න රසක් තියෙනවා මේ ප්‍රශ්න අතරේ ඒ ප්‍රශ්න අතරේ තියෙන මේ බොහෝ දේවල් එක්ක අපි දන්නවා මේ කොහොමද මරණයෙන් පසු ජීවිතය කොහොමද එහෙම නැත්නම් කොයි විදිහටද අපි අර ඔබ වහන්සේ සඳහන් කළා වගේම අර ගහක උපමාවත් එක්ක කොහොමද මේ ආරක්ෂාවන් සැලසෙන්නේ මේ විදිහේ ප්‍රශ්න අහන අතරේ අපේ හාමුදුරුවනේ දැන් මේ සත්‍යක්‍රියා කිරීමත් බොහෝ විට පිරිතත් එක්ක සමගාමීව බොහෝ දිනෙක කරන දෙයක් නේ මේකට පේ වෙන්න ඕනේ කියලා තියෙනවා මුලින් සූදානමක් තියෙන්න ඕනේ කියලා තියෙනවා නමුත් හදිසි අවස්ථාවක අපිට පිරිතක් කියන්න ලැබෙන අවස්ථාවන් තියෙනවා කෙනෙක් සමහර විට යම් කිසි අසනීපයකට එහෙම නැත්නම් අපි කියමු විවිධාකාර හදිසි අවස්ථාවල පිරිත් කියද්දී මේ පිරිත් කියන කෙනා එහෙම නැත්නම් පරිත්‍රාණයේ දේශන කරන කෙනා තුළ කොයි වගේ ගුණාංගද අපේ හැමදෙරේ පැවැත්වෙන්න ඕනේ සමීර සාමාන්‍යයෙන් පිරිතක් කියන එකයි සත්‍යක්‍රියාවකයි ඒක කාරණු දෙකක් එහෙමයි ඒ කියන්නේ සත්‍යක්‍රියාවක් කියන්නේ යම් කිසි ගුණයක් හෝ සත්‍ය වූ කාරණයක් පදනම් කරගෙන එහෙමයි ඒ මත පිහිටලා ඒ වචනේ සත්‍ය ආනුභාවයෙන් යම් ප්‍රාර්ථනයක් සිද්ධ කරන එක. එතකොට ඇතැම් පිරිත් තියෙනවා සත්‍යක්‍රියාව ගොනු වෙච්ච පිරිත්. එහෙමයි. හොඳම උදාහරණයට මේ අඟුලිමාල පිරිත විශේෂයෙන්ම රතන සූත්‍රය එහෙමයි. ඒ වගේ සූත්‍ර පිරිත් තියෙනවා. ඒවයේ ඒතේන සච්ච වජ්ජේන නේද? ඒ සත්‍ය වචනය ගැන කියලා කියනවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු. එහෙමයි. සත්‍ය වචනයෙන් සුවපත් වේවා කියලා. එතකොට එතනදී දැන් රතන සූත්‍රයේදී හැවලුවොත් ඒ මොන සත්‍ය ආනුභාවයෙන්ද කියන්නේ එතෙන්දී ඇතැම් කරුණු කියනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ. එහෙමයි. සමහර කාරණා තියෙනවා ධර්මයේ ගුණ, සමහර කාරණා තියෙනවා සංඝ රත්නයේ ගුණ. එහෙමයි. දැන් සංඝ රත්නයේ ගුණ ගැන කියනකොට අපි උදාහරණයකට හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දුරු කරලා චතු අපායෙහිච විපමුත්තෝ සතර අපායන් සදහටම නිදහස් වෙලා ආය අටවෙනි භවයක් කරා යන්නේ නැහැ කියනවා. ඒ වචනය සත්‍යයක් නම් ඒ සත්‍ය වචනේ අනුභවයෙන් සෝපත් වේවා කියලා සත්‍යක්‍රියා කරනවා. එහෙමයි. එතකොට එතනදී පුද්ගලයෙක්ගේ තනි සිද්ධියක් නෙමෙයි ගත්තේ. එතෙන්දී මේ සත්‍යක්‍රියාවට ගත්තේ සමස්ත සෝතාපන්න ශ්‍රාවකයන්ගේ ස්වභාවය. එතකොට කියන කෙනා අපි හිතමු තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුව වෙන්න පුළුවන්. ඒ හාමුදුරුවන්ගේ යම්කිසි සීලේ පළුදු වීමක් යමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ උනත් අර රතන සූත්‍රයේ කියනකොට උන්වහන්සේ ඒ තුළ උන්වහන්සේගේ අනුභවයක් ගැන සත්‍යක්‍රියා කරේ නෑනේ. උන්වහන්සේ එතන කියන්නේ මේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ මෙහෙම ගුණ තියෙනවා. ඒ ගුණ සත්‍යයක්. ඒ සත්‍ය මේ විදිහට සුවපත් වීමට හේතු වෙනවා. එහෙමයි. ධර්මයේ තුල මේ වගේ ගුණ තියෙන ඒ වචනේ සත්‍යයක්. ඒක සත්‍යයක් නේ. ඉතින් ඒක කියන කෙනා මොනවා කරත් අර තෙරුවන්ගේ ගුණ වෙනස් වෙන්නේ
අවසර අපේ හැමදෙරෝනේ දැන් නොතනදී විශේෂයෙන් බොහෝ විට දැන් අර සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවලදී ගෙවල් වල හරි ගැටුම් ඇති කරගන්න තැනක් ඔන්න ඔතන. සමහරු කියනවා නෑ මේ සැරේ අපි කියන්න ඕනේ ගිහි පිරිත්. මේ සැරේ කියන්න ඕනේ ස්වාමින් වහන්සේලා වැඩම කරවන පිරිත්. ගිහි පිරිත් කිව්වට වැඩක් නෑ කියලා සමහරුන් මත ඉදිරිපත් කරනවා. මෙතනද තියෙනවද අපේ හැමදෙරෝනේ මේ කියන කෙනා අනුව වෙනසක් වෙන දෙයක්? මෙහෙමයි ගිහියෙක් කියනට වැඩිය පැවිද්දි උත්තමයෙක් කියනකොට ඒ උන්වහන්සේ මේ ප්‍රතිපත්තිය උන්වහන්සේ තුළ ආපත්ති බිඳිලා තිබුණත් භික්ෂුත්වය රැකිලන. එහෙමයි. සීලය පළුදු වෙලා තිබ්බට පැවිද්ද ඉතුරු වෙලා තියෙන අවස්ථාව තියෙනවා. ඒ තැන ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේ ඒක කවදාකවත් ගිහියෙකුට සම වෙන්න බෑ. ගිහියෙකුට ලං වෙන්නවත් එතෙන්ට බෑ. ඉතින් ඒකෙදී අපිට කියන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් අතින් සිද්ධ වෙන සජ්ජායනයක ආනිසංස ගිහි කෙනෙක් අතින් සිද්ධ වෙන ආනිසංසයට වඩා වැඩි. ඒක ස්වාමීන් වහන්සේ පැවිදි භාවයට පත්වීම තුළම උන්වහන්සේ තුළ තියෙන විශේෂයෙන්ම මොකුත් ඕනේ අපි නිකන් හිතමු අසනීප වෙච්ච කෙනෙකුට ස්වාමීන් වහන්සේ කවුරුණත් ස්වාමීන් වහන්සේ නමකගේ දැකීමෙන්ම යම්කිසි අර හිතේ අඩුතරම බුදුහාමුදුරන් හරිය මතක් වෙනවා. භික්ෂුවක් දැකීමෙන් චීවරයක් පොරවගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් දකින්නකොටම වයෝවෘද්ධ කෙනාගේ සමහරට ඇසි අන්තම් පෙනුණත් චීවරේ පොරවගෙන ඉන්නවා දකින්නකොටම හිතේ ඇති වෙන පැහැදීම ගිහියෙක් ආවම ඒක වෙන්නේ නැහනේ. එහෙමයි. ඉතින් ඒකින්ද ඒක සමාන කරන්න බෑ. සමහරු කාමභෝගී ගිහි කෙනාගේ සීලය ගලපන්න හදනවා අර හාමුදුරුවන්ට. ඉතින් ඒක අනුවණයි. ඉතින්දී අපි විශේෂයෙන්ම කියන කෙනාගේ පැත්ත නෙමෙයි අහන කෙනා සිල්වත් අහනවනම් අපිට දෙන්න තියෙන හොඳම උපදේශය තමයි ඒක කරන්න. ඔබට කොහෙන් ඇහුණත් ඇහෙන එක නෙමෙයි ඕනේ අහන එකයි. ඒ අහනකොට සීලයක අහන්න. දැන් ඔය අනුන් කියන කෙනාගේ සීල හොයන අය අහන්නේ සිල්වත්වද? එහෙමයි. ඒක බලන්න ඕනේ හොඳට. අහන්නේ කරන්න තියෙන ඔක්කොම දුසීලකනුත් කරන අතරේ සමහරලාවට. ඉතින් ඒකෙන්ද දැන් සමහර වෙලාවට අපි අඟුලිමාල පිරිත උදාහරණයකට අරගෙන බැලුවත් සත්‍යක්‍රියාවේ කතාවට මේ යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝන අභිජානාමි සංචිච්චපානං ජීවිතාවරූපේත ඔය උතන තියෙන්නේ ඔක්කොම උන්වහන්සේගේ චරිත කතාවනේ. එහෙමයි. ඒතර ඕක දැන් එන අද ගැබිනම් වලට කියලා වැඩක් නැහැ. නැගණිය මම මේ ආර්ය ජාතිය උපන්න කියලා දැන් මේක මේ හාමුදුරු කෙනෙක් අද කියනකොට උන්වහන්සේ ආර්ය ජාතිය ඉපදිලා නැහනේ. එහෙමයි. උන්වහන්සේ අර එදා අඟුලිමාල රහතන් වහන්සේගේ සත්‍යක්‍රියාවයි කරන්නේ. ඉතින් එතෙන්දී අපිට තේරෙනවා බුද්ධානුභාවයෙන් බුද්ධ රත්නයේ ආනුභාව සම්පන්නේ අනන්ත ගුණානුභාවයෙන් මේ මොහොතේ ඔබට සුවපත් සුවය ලැබේවා කියලා කියනවා නම් යම් ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ ආශිර්වාද ප්‍රාර්ථනාවේ බලය අනිවාර්යයෙන්ම සිල්වතෙක් අතින් කියවෙනකොට ඒක වැඩි නෑ කියන්නේ. එහෙමයි. අපි මෙහෙම හිතමුකෝ. පිඟානක් තියෙනවා. මේ පිඟානේ හොඳ ಗುಣ කැම ටිකක් බෙදලා තියෙනවා. රසයි ගුණයි. හොඳටම ಗುಣ කැම ටික. බඩගින්න ඉන්න මිනිස්සෙකුට ওই පිඟානේ කැම ටික දෙනකොට අර මිනිස්සයාගේ කුස පිරෙනවද නැද්ද? කුස පිරෙනවා. අපි හිතමු ওই පිඟාන සෝදලා නැහැ අපිරිසිදුයි. අපිරිසිදු පිඟානේ හොඳ ಗುಣ රස කැම ටික බෙදලා දෙනවා. හැබැයි අර කන මිනිස්සයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තේ නෑ. පිඟාන අපිරිසිදුනා කියලා. කන මිනිස්සයාට ඒක ಗುಣ සහ ඒ ප්‍රයෝජනේ තියෙනවා. හැබැයි මේ පිඟානත් පිරිසිදුයි නම් අර මොනවා හරි අතුරු විපාකයක් හරි එන්න තියනවා නම් අර අපිරිසිදුකම නිසා ඒකවත් එන්නේ නැහැ. පිඟාන පිරිසිදු නම්. එතකොට පිරිත හරියට අර ಗುಣ රස කැම ටික වගේ කියන කෙනා අර පිරිසිදු හෝ අපිරිසිදු හෝ පිඟාන වගේ. එහෙමයි. දුස්සීල කෙනා අපිරිසිදු පිඟාන වගේ, සිල්වත් කෙනා පිරිසිදු පිඟාන වගේ. එතකොට පිඟාන කියන කෙනා පිරිත ඇවිල්ලා රස ආහාරය ඒක ශ්‍රවණය කරගෙන ඉන්න කෙනා හරියට ඒ ආහාරය කන මේ ආහාරයට ගන්න කෙනා වගේ. ප්‍රවීණ මේ සූපවේදියන් එහෙම කියන්නේ
කට පිනවන්න ඉස්සලා ඇහැ පිනවන්න ඕනි කියලා අපේ හැමදෙරේ කෑමක් දැක්කහම ඒක කියන්නේ හොඳ දෙයක් මම හිතන්නේ අර හොඳ දෙයකින් ආවරණය කරලා තියෙනවා නම් හොඳ දෙයක් දැකනවා නම් අපිට කොහොමත් ශ්‍රද්ධාවක් වැඩි වෙන්නේ නැති වෙනවා මේ දේවල් එක්ක. ඔය දැන් මම දැකලා තියෙනවා මේ දැන් මම හිතන්නේ ඕගොල්ලන්ගේ ගුවන් විදුලියත් ඔක තියෙනවා. අරණ්‍ය වාසී සිල්වත් සංඝයා විසින් දේශනා කර පිරිතක් කියලා සමහර පිරිත් ඒ කියන්නේ වනගතව ඉන්න මේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේ පිරිත් සජ්ජායනා කරන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒකට ඒ පිරිත ඔබ ප්‍රචාරණය කරනකොට ගුවන් විදුලියේ ඒක විශේෂ හයිලයිට් කරලා කියනවා මේ වනයේ භාවනානුයෝගීව සිටින අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විසින් තමයි මේ පිරිත කියන්නේ කියලා. දැන් අර අහන මිනිස්සයාට මේ එකම සූත්‍රය තමයි. හැබැයි අර ඒක ටිකක් විශේෂ කරලා ඕනකමින් අහනවා අනේ සිල්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක් කියන්නේ කියලා. ඒ කියන්නේ ඒක නිකන් මම දකින්නේ අර දෙන කෑම ටික මේක හොදපු පිරිසිදු පිකානක තමයි මේක බෙදලා තියෙන්නේ කියලා කලින් කියනවා වගේ එකක් ඒක. කන මිනිස්සයාට දැන් සමහරලාට පිඟාන හොදලා නැතුව හෝටල් වල හොදන්නේ නැතුව දෙන අවස්ථා ඇතිනේ. නමුත් අර මිනිස්සයා හොදලා නැහැ කියලා දන්නේ නැත්තම් එයාගේ හිතට ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ සමහරලාට. එහෙමයි. මේ ඕක දැනගත්තොත් මේක අපිරිසිදු පිඟානක බෙදලා තියෙන කියලා දැනගත්තම තමයි හිතට ඕක ටිකක් පීඩන එන්නේ. ඒ වගේ තමයි මේ තමන් අර කල්ැතුව ඒක ඇහුවම මේ සිල්වත් හාමුදුරු කෙනෙක් කියන්නේ කියලා. ඉතින් එයා ඒ පිරිතේ ලැබෙන ආනිසංසය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් අර මං කිව්වේ මේ නාගසේන මහරහතන් වහන්සේ මතන කිව්වානේ කාරණා 3ක් බලපානවා පිරිතේ මේ ආනිසංස නැති වෙන්නේ. එකක් අකුසල කර්මයක විපාකයක් විඳින තැනකන. අනිත් එක ක්ලේශාවරණ. ඒ කියන්නේ ඒ වෙලාව එයා කෙලෙස් බහුලව මේ හිත පවත්වනවා. තුන්වෙනි එක විශ්වාස නැතිකමනේ. ඒ විශ්වාස නැතිකම කියන එකේදී පිරිති විශ්වාසය බලපාන්නත් පුළුවන්. කියන කෙනාගේ විශ්වාසය නැතිකම බලපාන්නත් පුළුවන්. එහෙමයි. ආපෝය උන්වහන්සේලාගේ කෙරුවාවල් අපි දන්නවනේ කියලා දැන් ගෙදර සර්වරාත්‍රික පිරිත යන අතරේ ඉන්න පඬිතුයෝ කියෝ ඉන්න පුළුවන් මෙයාලගේ කෙරුවාව අපි දන්නවා මේ අපිත් පන්සල එහා පැත්තනේ ගෙදර අපේ. ඒ මිනිස්සයා තර කියන්නේ බුද්ධ වචනේ. ඇහෙන්නේ බුදුමුවින් වදාළ වචන ටික. හැබැයි ඒ වචන ටික අනේ මේ දැන් මේ කියන එක කවුරු කිව්වද කියන එක ඔලුවට ගන්න නැතුව අනේ මේ කියන වචන ටික මේ බුදු වදන්නේ කියලා වචන ටික ගැන හිතන්නේ නැහැ. කියන කෙනා ගැන හිත ඉන්නවා මෙයාගේ කෙරුවා අපි දන්නවා අපිට වැඩක් නැහැ ඕවා. කියලා අපි මල්ලි අපේ අර නිකන් කයියක් දාගමු කියලා ඔන්න වෙන විහිළු කියෝ එළියට වෙලා පුටුවක් උඩ කකුලක් දාගෙන එහෙම කතා වෙවි ඉන්න නැතුව නෙමෙයි. එතකොට ඔන්න තුන්වෙනි කාර්යයට අහු වෙනවා. යාර විශ්වාස නැති එක. එයාට පිරිත විශ්වාස නැතිකමක් නැහැ. හැබැයි අර කියන කෙනා ගැන තියෙන විශ්වාසය නිසා එයා පිරිත අහන්නේ. එහෙමයි. ඒත් කොහොමද එතකොට ඒකේ ආනිසංස ලැබෙන්නේ? එතකොට ඔබ හොඳයි ඒක අහපු එක ඇත්තටම පිරිත ගැන විතරක් නෙමෙයි කියන්නේ කවුරුණත් ඔබ තුළ සීලය හරියට තියාගත්තා නම් ඔබ ඒ අහන පිරිත කවුරු කාගේ මුවින් පිට වුණත් ඔබ හිතන්න ඕන එක දෙයයි අනේ මේ වචන භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු හදමඩලින් පිට වෙච්ච ඒ උතුම් බුදු මුවින් පිට වෙච්ච වචන නේද කියලා හිතන්න. අර ඇහෙන වචන එක කියන කෙනා කවුරු කිව්වත් එතකොට ඔබට විශ්වාසිකින අර තුන්වෙනි කාරණාව රැකෙනවා. ඒ අතර අපේ හැමතුරුනේ දැන් බහුලව දැන් අපි ඔය බාහිර පින්කම් වලට ගියාම අපිට හම්බෙනවනේ net රේඩියෝ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක්. මේ අතරින් ඇතැම් අය කියන දේ තමයි අපි net FM රේඩියෝව ශ්‍රවණය කරන අපි රැයට අනිවාර්යෙන් 10:30ට පිරිත් දානවා. පිරිත් දාලා ඊට පස්සේ එහෙම්මම අපි මේ නිින්දට යනවා. ඊට පස්සේ ආය උදේ 5ට විතර හැරෙනවා. දැන් මේක බොහෝ දෙනෙක් දැන් සර්වරාත්‍රික පිරිතක් ගෙදර කිව්වත් සමහර විට මේ මහා පිරිතෙන් පස්සේ බොහෝ දෙනෙක් නිවසින් පිටත් වෙලා යනවා. ඉන්න දෙනත් වෙන වෙන හෙට තියෙන දානට සූදානම් වෙන මේ දේවල් අතරේ හාමුදුරුවෝ පිරිත් කියනවා තනියෙන් සමහර විට. දැන් මේන් සමහර අය කියනවා පිරිත ප්‍රචාරය වෙනකොට ගෙදරට හරි ආරක්ෂාවක් තියෙනවනේ කියලාත් මතයක් තියෙනවා. දැන් අපි හැමෝටම පිරිත කියනවා වගේම අහන්න අනිවාර්යෙන් පිරිසක් ඉන්න ඕන දෙතන. නැත්තම් ආරක්ෂාවක් තියෙනවද අපි හැමෝටම නිවෙස් වලට පිරිත ප්‍රචාරය වීමෙන්? නෑ ඔය හිතන්නේ සමීර අර යක්කු පෙරේතයෝ භූතයෝ යයි කියලානේ. එහෙමයි. ඔය පිරිත කිව්වට පස්සේ අපි ඕන්න නිදාගමු. අපි උතන ඉන්න ඕනේ නෑ. අපිට ඕනේ මේ ගෙදර යක්කු ටික එලව ගන්න. එහෙමයි. උන්ට ඇහෙන්න ඕක තිබ්බම හරි එතකොට උන් ඕක ඇහිලා දුවයි.
ඒ ආරක්ෂාව තමයි ඔය හිතන්නේ. තේර පිරිතේ දැන් විශේෂයෙන්ම ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍ර මේ වගේ සූත්‍රයක් අහගෙන ඉන්නකොට ලැබෙන ආශිර්වාදයේ වටිනාකම දන්නේ නැහැ. මේ අපරාධයක් ඒක. ඇත්තටම මොකද අමනුෂ්‍යයෙක් කෙලවන්නම කියන තැන සිතුවිල්ලකින් මේ ස්ථානේට හානි කර මෙච්චර නොපෙනෙන මොකක් හරි බලවේගයක් තියෙනවා නම් ඒවා නැති වෙයි කියලා හිතාගෙන කියවන්න ඕනේ කියන සිතුවිල්ලට එහා ගිහිල්ලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. Tamanට මොකද ලැබිච්ච ආයුෂවල සවනානුත්තරිය කියලා කියනවා ඇහිමෙන් උත්තරීතර වෙන ඇහෙන දේවල්. ඉතින් අර පිරිතක් අහගෙන ඉන්නකොට එතන ඇත්තටම සවනානුත්තරිය කියන උත්තරීතර ධර්මයක් ඇහෙන්නේ. ඒක මගේ අරගන්නවා. අන්තිමට පෙරේතයන්ට අහන්න දීලා Tamanට නැති වෙනවා. පෙරේතව අහලා යයි කියන විදිහට තමන්ගේ මනසට ලබන්න තියෙන ආශිර්වාදය අහිමි කරගන්න. ඉතින් ඇත්තටම කතා කරද්දී ඒක කියන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් මේ කාලේ අපිට ඔහම ඇහෙද්දී ඕකේ අගේ නැතුව ඕක ඔන්නේ ගෙදරට ඇහුනම ඇති කියලා හිතනවනේ. හරිද? හැබැයි සමීර මේ ශාසනය කොච්චර දුර්ලභයිද කියලා හරියට කල්ප ගෙවුණු විදියත් එක්ක බැලුවොත් එහෙම බුද්ධ ශාසන නැති කල්ප 60 ගණන් 100 ගණන් තියෙනවා. ඒ කාලෙට ওই පිරිතක එක වචනයක් ඇහෙනවද? එක ගාතාවක් ඇහෙනවද? ඉතින් එහෙම කල්ප ගණන් මිනිසුන්ට මේ බුද්ධ වචනයක් ඇහෙන්නේ නැතුව ජීවත් වෙන කාලේ ඔබට මතක ඇති අර එක දහම් පදයක් අහන්න මේ යකෙක් කරපු නේද? කොයිතරම් මේ උත්සාහයක් ගන්නවද මේ ඒ කියන්නේ එතනදී මේ ඒ අකා මං හිතන්නේ මේ හැමතැනම මේ ඇවිදිමින් ඊට පස්සේ කියන්නේ ධර්මයේ කොහෙද තියෙන කියලා හොයාගන්න. නමුත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ අතර දැන් ඔබ වහන්සේ සඳහන් කළා වගේම දැන් මේ ගෞතම සම්බුදු සසුනත් කෙමෙන් දැන් කියන්නේ යන්නේ ශාසනේ නැති වෙන කාලයට අපි හමුදුනේ. ඊට පස්සේ නැවත මෛත්‍රී බුදු සසුන පහළ වෙන කාලයක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයෙන් අබුද්ධෝත්පාද කාලයට යන අතරේ අපි සිහි කරන්න ඕනේ මේ දවස්වල පිරිතෙන් අපි ඇහුවොත් හරියද එහෙම නෙමේ පුළුවන් තරම් ධර්මෙහි යෙදෙන එක තමයි අපි හමුදුනේ වඩාත් වටිනාකම් බවට පත් වෙන්නේ. ඒ අතරේ අපි දන්නවා මේ යම් තැනක සිට විට මරණය නැමැති මල පොඩුවෙන් බිඳේද ඒ බඳු තැනක් තියෙනවද? එතකොට සමුද්‍රයේ තියෙනවද? අහසේ තියෙනවද? කඳු විවරයේ තියෙනවද? මේ වගේ ප්‍රශ්න අහන්න පටන් ගත්තනේ මිලිඳු රජතුමා මේ නාගසේන මහරහතන් වහන්සේගෙන්. මේ වගේ ප්‍රශ්න හිමේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ක්‍රම 4ක් තියෙනවා ප්‍රශ්න විසඳන්නට. උන්වහන්සේ කියලා තියෙනවා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, බෙදා විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, නැවත ප්‍රශ්න කරලා විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා සහ නොවිසඳා පසක තැබිය යුතු ප්‍රශ්න තියෙනවා. මේ පහුගිය දවස්වල ඇති වුණු සිදුවීම් එක අපේ පූජනීය වන්දනීය ගෞතම ස්වාමින් වහන්සේගෙන් එසේ ප්‍රශ්න කොට විසඳිය යුතු දේවල් කිහිපයක් තියෙනවා. අපි විරාමයක් ලබාගෙන නැවතත් මේ ධර්ම සාකච්ඡාව සමග එක්වෙමු. ඒ ප්‍රශ්න විමසන්නට ඔබ සූදානම්ෙන් ඉන්න. අපි වෙළඳ විරාමයක් ලබා ගමු. සෙත්නත් අසප ධර්ම සාකච්ඡාව සමග අපි ප්‍රශ්න විසඳීම පිළිබඳ ඔබත් සමග ගැටලුවක් ඉදිරි කරලා ආවේ. දැන් අමාමෑණි බුදු පියාණන් වහන්සේ සඳහන් කරලා තියෙන විදිහට ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්න තියෙන, ඒ වගේම බෙදා විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න කොට විසඳිය යුතු ප්‍රශ්න තියෙන, ඒ වගේම නොවිසඳා පසක තැබිය යුතු ප්‍රශ්නත් තියෙනවා. දැන් පහුගිය දින කිහිපෙම රටේ තත්ත්වයක් එක්ක අපි හැමදෙන්න අපි දන්නවා අර මාකඳුරේ මදුෂ් කියන පුද්ගලයා ඝාතනයට ලක්වීමත් එක්ක බොහෝ විට සමාජ මාධ්‍යවල ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඔබ වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳ සඳහන් කරද්දී ඒ ප්‍රශ්නය මතක් වුණා. ඇතම් කෙනෙක් මේ මදුෂ් කියන පුද්ගලයාට මේ නිවන් සැප ලැබේවා කියලා සඳහන් කරලා තිබ්බා. එහිදී ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කර බොහෝ දෙනෙක් අතර තව කට්ටියක් කියලා තිබ්බා මදුෂ් මරන්නේ නැත්තේ 2-3 දෙනයි. නැත්තම් 4-5 දෙනයි. නමුත් අඟුලිමාල කියන පුද්ගලයා අහිංසක කියන කාලෙදී 10 ගාණක් මරලා ඒ ආත්මෙම රහත් බව ලබා ගත්තා නම් ඇයි මදුෂ්ට අපි එවැනි නිර්වාණ සුවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න බැරි? මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඊට පස්සේ වුන් සමහර අය උත්තර දෙලා තිබ්බා මේක මේ ගොඩාක් භව ගාණයක් තිස්සේ තිබ්බ එකක් කියන එකට. නෑ, ඒ භවයේදීම 10 ගාණක් මරුවා නම් එහි ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම කොයි වගේ ධර්මානුකූල පිළිතුරක්ද අපි හැමතුරන අපි ලබා දෙන්න ඕනේ? අඟුලිමාල මහරහතන් වහන්සේ ඊට පෙර අහිංසක සමයේ ඉන්නකොට දැන්
ගුරුතුමාගේ යෝජනාවක් අනුව දහස් ගණනක් මනුෂ්‍යයන් මරා දානවනේ. එය මනුෂ්‍ය ඝාතනය කියන එක අපි පවක් කියලා අඳුරගෙන තියෙන අපේ හැමදෙරෝනේ. ඇත්තටම ඒ භවයේදීම ඊට ප්‍රතිඵල ලැබුණාද නැද්ද අපි කිව්වන් පැහැදිලි කරමු අපේ හැමදෙරෝනේ. සමීර දැන් අපිත් විවිධ එක එක්කෙනාගේ අදහස් දැක්කා. මා කඳුරේ මදෝෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට කලිනුත් මට මතකයි අනුරාධපුර පැත්තේ SF ලොක්කා කියන කෙනා ගැනත් දෙයත් ඔය ප්‍රසිද්ධ වෙලා හිටිය සමාජයට මේ අපහසුතාවයක් වෙච්ච කෙනෙක් කුප්‍රකට පුද්ගලයන් අපේ හැමදෙරෝනේ. එහෙම මරලා යන්නේ වීරයෙක් වගේ ඉඳලා එතකොට එයාට ගොඩක් අය මේ මදුෂ්ට වැඩිය ගොඩක් අය නිවන් සුව ලැබේවා කියලා එයාගේ පැත්ත අරගෙන අදහස් දක්වනකොට එතෙන්දිත් බොහෝ දෙනා ඒකට විරුද්ධ තර්ක විතර්ක මතුවෙනවා අපි දැක්කා. ඉතින් කියන්නට තියෙන විශේෂයෙන්ම අපි මොනවා කිව්වත් සමාජය ඇතුලේ එක එක්කෙනාගේ තියෙන මතිමතාන්තර විවිධයි. එහෙමයි. ඒක බුද්ධ වචනය ඇහුණත් සියලු දෙනා බුද්ධ වචනේ පිළිගන්නෙත් නැහනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දා ධර්මයේ කියා දෙනකොටම ආගම් 60 ගානක් තිබ්බා කියලා බහලා තියෙනවා. දෙසටක් මේ. ඔව්. එතකොට ඒ ආගමික මත පිළිගත්තු අයත් හිටියා. එච්චර භාග්‍යවතුන්වහන්සේගේ ධර්මයේ හෙද්දී. ඒ විවිධත්වයේ හැමදාම තියෙනවා. ඒක අපිට එක එක්කෙනාගේ අදහස් වලක් තියෙනවා. නමුත් ඔබ බලාපොරොත්තු වෙන්නේ අර ඒ අය අතරින් මේක ධර්මයේ සම්බන්ධයෙන් පැන නැග්ග කර්මයේ සම්බන්ධ වගේ ගැටලුවක් නේ. එහෙමයි. අඟුලිමාල ස්වාමීන් වහන්සේවත් ඈඳගෙන කතා කරන. ඒතකොට මදුෂ් වගේ කෙනෙක්ව අඟුලිමාල චරිතයත් එක්ක සමාන කරන්න සමහර උත්සාහ කරපු විදිහ අපි දැක්කේ අඟුලිමාල කියන චරිතයටත් උනේ අසාධාරණයක්. එහෙමයි. අතීතයේ අසාධාරණ විසින් ඔහුව මේ තැනට ගෙනාවා කියලා. මදුෂ් කියන කෙනාටත් අසාධාරණයට ලක් වෙලා සමාජයේ විසින් ඔහු මෙතෙන්ට ගෙනාවා කියලා. ඒ නිසා මේ අය සියලු දෙනාම යම් කිසි විදියක මේ එක පැත්තකට බැලුවම පව්වේ අය මේ සමාජයේ උන්න යම් කිසි විදියකට අර දඩයන් බල්ලෝ බවට පත් කරගෙන වෙනමම රජ කරනවා දඩයක් කාර්යෝ නිදහසේ. එයාලා හොඳට වැජබෙනවා. අර දඩයන් බල්ලා තමයි අන්තිමට ඊතලයට අහු වෙන්නේ කියලා. ගොදුරු වෙන්නේ කියලා. එතකොට අපි කියන්නට ඕනේ මේ පුද්ගලයෝ එක එක මට්ටම් වල එක එක අපරාධ කරන විවිධ ශේෂ්ත්‍රවල එක එක අය ඉඳී. දේශපාලනය තුලත් ඉඳී. හැමතැනකම ඉඳී. හැබැයි සමීර ඔය හැම කෙනාගේම මේ කතා කරන්න තියෙන කරන ක්‍රියාව පැත්තට වැඩිය කර්මයේ පැත්තට වැඩිය මං කියන්නේ කර්මය හෝ ක්‍රියාව හෝ නෙමෙයි ගලපන්න තියෙන්නේ. පුද්ගලයා කිලුට වෙන්නේ සිත කිලුට වීමෙන් කියනවා. එහෙමයි. පුද්ගලයා කිලුට වෙන්නේ සිත කිලුට වීමෙන් සිත කිලුට වෙලා තියෙන කෙලෙස් නිසා. ආගන්තුක ආපු කෙලෙස් නිසා. ඒතර මදුෂ් කියන පුද්ගලයා ගැන නෙමෙයි අපිට කතා කරන්න තියෙන්නේ. පුද්ගලයා අපිරිසිදු වෙලා තියෙන්නේ මේ පිරිසිදු වෙන්නේ හෝ අපිරිසිදු වෙන්නේ තනිකර හිත පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම මත. ඒතර මදුෂ්ගේ හිත කෙලෙස් වලින් යම් දවසක අපිරිසිදු වෙනවද? ඒ එන්නෙන් එයා ආගන්තුක අකුසල් ඔලුවට පුරව ගන්නවා. ඒ අකුසල් පිරෙන්න බලපාපු හේතුව අදාළ වෙන්නේ අපිරිසිදු උනාය කියන තැන මදුෂ්ට සිද්ධ වෙනවා. මේ ජීවිතය අතහරිද්දී අපිරිසිදු කෙනෙක් වශයෙන් එයා මේ ජීවිතේ හුස්ම පොද අතාරින්. එයා පිරිසිදුනේ නැහැ. අපිරිසිදු කෙනෙක් වශයෙන් අතහැරුණාම වෙන්නේ මොකද්ද? ඒ අපිරිසිදු සත්‍යව ගෙනියන්නේ ඒකාන්තයෙන්ම සුගතියකට නෙමෙයි අපිරිසිදු සත්‍යය ගෙනන්නේ දුගතියට. මම මේ කියන්නේ මදුෂ්ව ගෙනනවා කියන එක නෙමෙයි. එහෙමයි. අපිරිසිදු සත්‍යව ගෙනන්නේ දුගතියට. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේට ගලපන්න බැරි ඇයි? අපි කියවනේ මෙතන කරපු කර්මෙවත් මරපු මිනිගානවත් එයාට රැස් වෙච්ච කර්මයේ විපාක දෙන්න ඕන ප්‍රමාණයවත් කතාවක් නෙමෙයි තියෙන්නේ. සිත අපිරිසිදු වීම මතයි, ඒ කියන්නේ ආගන්තුක කෙලෙස් නිසා සිත අපිරිසිදු වීම මතයි පුද්ගලයා අපිරිසිදු වෙන්නේ. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා
ඒ අපිරිසිදු සිත පිරිසිදු කරගන්න. එහෙනම් උන්වහන්සේ පුද්ගලයෙක් වශයෙන් පිරිසිදු වුණා. එතකොට සිත පිරිසිදු කරගත්තම ආගන්තුක ආපු කෙලෙස් ඉවත් කරගත්තට පස්සේ ඒ හිත එතනින් එහාට වලාකුලකින් මිදිච්ච හඳක් වගේ. වලාකුළු වලින් වැහිලම ගියපු චරිතෙකුයි වලාකුළු වලින් මිදිච්ච හඳකුයි සමාන කරන්න බෑ. මිනිස්සු හිතන්නේ මරපු මිනී ගානට තමයි විපාකෙ තියෙන්නේ කියලා. එහෙමයි. මරපු මිනී ගානට විපාකෙ තියෙනවයි කියලා හිතන එක සම කරන්න කොහෙත්ම බැරි. සමහර අවස්ථාවල දාන දෙනකොට උනත් අර එක රජෙක් රත්තරන් රිදී භාජනවල ජීවිත කාලෙම මහා දන් දීලා හැබැයි ඔහුට වඩා ඉස්සරහෙන් ඉන්නවා දෙව්ලොව රහතන් වහන්සේ නමකට වතුර විදුරක් දුන්න කෙනෙක්. බලද්දී අර මහා දාන දුන්න කෙනා දාන දීලා තියෙන්නේ කෙලෙස් සහිත අයට. ඒතර කෙලෙස් සහිත අයට දන් දුන්න කෙනා මේ ජීවිත කාලේ අප්‍රමාණ දන් දීලත් ආනිසංස වලින් පිටිපස්සට වෙලා ඉන්නවා. එයාට වැඩි ඉස්සරහා මේ පුංචි වතුර විදුරක් දුන්න කෙනා ඉන්නවා. රහතන් වහන්සේට දුන්න නිසා. එතකොට බලන්නකො දැන් බාහිරින් දැන් මේගොල්ලෝ මේ මරපු මිනී ගානෙන් බලනවා වගේ අපි දුන්න දාන ගානෙන් බැලුවොත් එහෙම වතුර විදුරක් දුන්න කෙනා ඉන්න ඕනේ පිටිපස්සේනේ. දැන් එතකොට මෙතන විපාකෙ දෙන්නේ සමීර මේ දුන්න බත් කටවල් ගානටවත් මරපු මිනී ගානන් වලටවත් ඒවට නෙමෙයි. ඒතර මේක තනිකර හිතේ පිරිසිදුකම අපිරිසිදුකම මත බලපාන දෙයක්. ඒතර දැන් අතෙන්දි මේ අපි කියමු මේ එක පුද්ගලයෙක් මරනවා කෙනෙක් අපිරිසිදුකම වැඩි හිතකින්. තව කෙනෙක් මිනිස්සු 3 දෙනෙක් මරනවා අරයත්ට සාපේක්ෂව අපිරිසිදුකම අඩුයි. මං කියන්නේ කවදාකවත් අපිරිසිදුකම නැති හිතකින් මරන්න බෑ. අර කලින් කිව්ව කෙනා දැඩි අපිරිසිදු හිතකින් එක්කෙනෙක් මරපු කෙනාට සාපේක්ෂව අපිරිසිදුකම අඩුව කෙනෙක් 3 දෙනෙක් මරනවා. ඒතර මේ 3 දෙනාගේ විපාකේ තීරණය කරන්නේ අර මරපු ක්වොන්ටිටි එකට නෙමෙයි. ඒ හිතේ ඇතිවෙච්ච කෙලෙස් වල අපිරිසිදුකමේ බලවත්කමට. සහ මරණයට පත්වෙච්ච අය ඉන්නේ. ඒ මරණයට පත්වෙච්ච අයගේ හිතවල තියෙන පිරිසිදුකම බලපානවා. අපිරිසිදුකමත් බලපානවා. ඕක හරි ඕක මම තේරුම් ගන්න කතාවක් කියන්න. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් මේ පිඟානක් හොද ඉන්නකොට මේ පිඟාන අතෑරිලා බිඳෙනවා. මේ හෝටලයක පිඟන් හොදන රසාව කරන කෙනෙක්. නීතියක් තියෙනවා. බිඳුනොත් පිඟානක් ඒ මාසේ පඩියෙන් අර පිඟානේ සම්පූර්ණ වටිනාකම කපනවා. දැන් එක මාසයක මෙයාටින් පිඟානක් හොදෙද්දි බිඳුනා. එයාගේ පඩියෙන් ඔන්න අපි හිතමු රුපියල් 1000ක් කැපුණා. ඒක හරි. දැන් ඔන්න තව මාසෙක එයා අතින්ම අර විදිහටම අතල ඉස්සලා වැටෙනවා තව පිඟානක් වෙන මාසෙක. ඒ වරද ඒ විදිහටමයි උනේ. වෙනසක් උන්නේ නැහැ. අර අතපසු වීමෙන්ම ඒ විදිහටම ඉස්සලා වැටුණා. ඒත් එක පිඟානක්. හැබැයි ඒ මාසෙදී මුළු පඩියම කැපිලා. බලනකොට ඒ දෙවෙනියට බින්දිච්ච පිඟාන රත්තරන් ආලේපිත පිඟාන. ඒ පිඟානේ වටිනාකම එයාගේ පඩියටත් වඩා වැඩි. මුළු පඩියම කපලා අර පිඟානේ වටිනාකමට. දැන් කලින් පිඟාන බිඳුනම ඒක උනේ නැහැ. රුපියල් 1000යි කැපුණේ. දැන් ඔබට තේරෙනවද වරද එකයි. සමාන වරදක්. මොකද්ද වරද? අතලිස්සලා වැටුණා. හරි සැලකිල්ලක් නැතුකමින් අතලිස්සලා වැටුණා. ක්වොන්ටිටි එක බිඳිච්ච පිඟාන් ප්‍රමාණය එකයි. අපි හිතමුකෝ ඕකේදී අර පළවෙනි මාසේ දැන් මෙයාගේ පඩිය 40000ක් උදාහරණයකට පිඟාන් 10ක් බිඳෙනවා පළවෙනි මාසේ. පළවෙනි මාසේ පිඟාන් 10ක් බිඳෙනවා. ඒතර කීයක් කැපිලාද? 10000ක් කැපිලා. ඊළඟ මාසේ බිඳෙන්නේ රුපියල් 50000ක් වටින පිඟානක්. එක පිඟාන. ඒක මාසෙකමාරක පරික වෙන්නේ. දැන් ඔබ හිතන්නේ එතකොට සමීර එදා මාසේ පිඟාන් 10ක් බිඳිලා 10000ක් කැපිලා මේකේ වෙනසක්. එතකොට ක්වොන්ටිටි එකටද මේක විපාකේ හම්බෙලා තියෙන්නේ. දැන් මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන උපමාව මේ හොයි. ක්වොන්ටිටි එක බිඳිච්ච
පිදිච්ච පිඟන් වල ප්‍රමාණය. ඒ ක්වොන්ටිටි එකයි පිඟන් වල තියෙන ක්වොලිටි එකයි දෙකක්නේ. එතකොට මේ හැම දෙයකම කොහොමනේ මේ කොළඹ හතේ කුරුඳුවත්තේ පර්චස් එකක් ගන්න සල්ලි වල මේ ඇතුළට එන්න ඔය අක්කර මොන්රාගල ගණන්. පැත්තේ එහෙම සමහරට අක්කර 500ක් 1000ක් ගන්න පුළුවන් නේ. එහෙම. මෙතන එක පර්ච් එකක් ගන්නකොට. ඒ වගේ ඒක රහතන් වහන්සේ නමක් සහ නිකලස් කෙනෙක් අතරෙත් තියෙනවා. එහෙම. රහතන් වහන්සේ නමක් කියන්නේ පිරිසිදු සිතක් තියෙන කෙනෙක්. හරියට අර රත්තරන් ආලේපිත පිඟානෝ වගේ. අපිරිසිදු කෙනා අර 10 පිඟානෝ වගේ. හරිද? ඒතර දැන් මේක මතත් ඒ රහතන් වහන්සේට අපි කියමු වචනයක් කියන කෙනාට රහතන් වහන්සේට බයිනෝ කවුරු හරි කෙනෙක්. එහෙම. ඒ වචනේම තව කෙනෙක් සාමාන්‍ය මිනිසෙකුට කියනවා. දැන් ඔබ හිතන්න අර සාමාන්‍ය මිනිසයාට කියපු වචනේ කියපු කෙනාට තියෙන විපාකේ රහතන් වහන්සේට ඒ වචනේම කියනකොට වෙච්ච විපාකේ සමානයිද වෙනස්ද? වෙනස්. ඒක වෙනස්. එහෙම. දැන් අර අම්බපාලිගේ සිද්ධිය බලන්නකෝ. රහත් මෙහෙණියකට මේ නගර සෝබිනියට අදාළ එක වචනේ කියලා සිල්වත් භික්ෂුණියක් එහෙම. හැමතිස්සෙම චෛත්‍ය පිරිසිදු කර කර හොඳට මේ බුද්ධෝපස්ථාන කර කර හිටපු කෙනා. නමුත් අර රහත් මෙහෙණියකට කියපු වචන නිසා මොකද උනේ? නිරේපදුනා මදිවට ආත්ම ගණන් නගර සෝබිනිය වෙවි ඉපදුනා. එහෙම. අර එක වචනෙට. මොකද ඒ රහත් මෙහෙණිය කියන්නේ හරියට අර රත්තරන් පිඟානවා වගේ. එහෙම. එතකොට එනම විපාකෙ වැඩි පඩියම කැපෙනවා වගේ. දැන් මෙතන පිඟන් 10ක් කැඩුනත් ඒක ඇවිල්ලා එතනදී වෙලා තියෙන්නේ ඒක 10 පිඟානවා වගේ. අර රහත් මෙහෙණියට කියව වචනේ එදා ඒ අම්බපාලිගේ ඒ ආත්මෙදී ඒ මෙහෙණින් වහන්සේ සාමාන්‍ය ගෑනු කෙනෙකුට ওই වචනේ කිව්වනම් ඔච්චර විපාක උඩුදුවන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒතකොට මේකෙදි දැන් ඔන්න හිතන්න දෙපැත්තක් තියෙනවා. කර්මය සහ විපාකේ හැමතිස්සෙම කරන කෙනාගේ හිතේ තියෙන අපිරිසුදුකමේ බලවත්කම මතත් විපාකේ වැඩි වෙනවා. ඒ අදාළ කර්මය කරන්න හේතු වෙච්ච දැන් ඔබ හිතන්න කවුරු හරි මරනවා. ඒ මරන්න බලපාපු හිත අධික ද්වේෂයෙන් මරන්නත් පුළුවන්, පොඩි ද්වේෂයෙන් මරන්නත් පුළුවන්. හරි. එතකොට මරපු එක කෙනෙක් මැරුවය කියන එක මත නෙමෙයි මේක විපාක තීරණය කරන්නේ. අර ද්වේෂයේ ප්‍රමාණය, ඒ හිතේ තියෙන අකුසලයේ ප්‍රමාණය බලපානවා එතෙන්ට. ඒකට උපක්‍රම කරපු විදිය හැමදේම. දැන් කෙනෙක් අහනවා කෝඹියෙක් මරන කොටයි අලියෙක් මරන කොටයි මේකේ පව් දැන් ක්වොන්ටිටි එකෙන් එකයි. කෝඹියත් එකයි අලියත් එකයි. දැන් අපි තු කෝඹි 10ක් මැරුවා එක අලියෙක් මැරුවා. එතකොට දැන් කෝඹි 10ක් කිව්වම එතන ක්වොන්ටිටි එකෙන් 10ක් ඉන්නවා. එක අලියා කියනකොට එතන ක්වොන්ටිටි එකෙන් එකයි. ප්‍රමාණයෙන් එකයි. එතකොට දැන් එක අලියා මරපු පව වැඩි නේද කියලා අහනවා කෝඹි 10ක් මරුවට වැඩිය. මං කියනවා ඔව්. අයියෝ කියන්නේ සතානන් සතානි කියයි. නෑ මෙතන වෙලා තියෙන්නේ කෝඹියා මරනකොට ඔතනදී කෝඹියා වෙනුවෙන් පහළ වෙන උපක්‍රම චේතනා. උපක්‍රම කරන්න එන චේතනා එනවනේ. ඒවා කෝඹියා වෙනුවෙන් එන අවස්ථා හරියට මේ එකපාර කකුලේ ජග් ගාලා ගහලා දායි. හරිද? හැබැයි අලියා මරනකොට සමහරලාට සැලසුම් කර කර දවස් ගණන් ඒකට මහන්සි වෙවි ප්ලෑන් හද ඒ හැම තැනම චේතනා පහළ වෙනවා අකුසල චේතනා. එතකොට අර කෝඹියා මරන්න ආපු චේතනා ප්‍රමාණයට වඩා මෙතෙන්දි විශාල අකුසල චේතනා ප්‍රමාණයක් පහළ වෙනවා. අන්න එතකොට බලන්න හිතේ අපිරිසුදුකම වැඩි වෙලා තියෙනවා කෝඹියා මරපු අවස්ථාවට වැඩිය අලියා මරපු අවස්ථාවේ. හැබැයි මේකෙදි දැන් මේ කෙනෙක් කියත එහෙනම් අපි අලි මරන්නේ කෝඹි මරමු. නැහැ. මේ කියන්නේ කොතන මැරුවත් අකුසලයේ අකුසලෙමයි. කොතන මැරුවත් අපිරිසුදු නම් අපිරිසුදුමයි, ගඳ නම් ගඳයි, ගඳට ඒකේ විපාකේ තියෙනවාමයි. එහෙමයි. එහෙනම් මෙතන කියන්නේ මදෝෂුයි මේ අඟුලිමාලයි ගලපන්නේ කොහොමද? උන්වහන්සේ සිත පිරිසුදු කළා. මෙතන මේ මරපු ප්‍රමාණයටවත් ඒවට නෙමෙයි කර්මයේ තීරණය කරන්නේ සිතේ පිරිසුදුකම අපිරිසුදුකම. ඒතර මදුෂුණත් මේ ජීවිතය තුළ ධර්මයට යොමු වෙලා අපි තුමු සමහරට සෝතාපන්න ශ්‍රාවකයෙක් බවටවත් පත් වෙන්න යාට පින තිබ්බනම් එයාගේ සිත පිරිසුදු කරගත්ත කෙනෙක් වශයෙන්
එයා චතුහ පහච විපමුත්තෝ කියලා කියන සතර පහෙන් සදහට නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. නැතුව මේ අඟුලිමාල හාමුදුරන්ට විතරක් chance එකක් ඇයි අපේ මදුෂ්ට බැරිද කියලා මදුෂ්කි කෙනෙක් අහන්න පුළුවන්. එහෙම නහන්නේ අපි හැමෝටම ගොඩක් රට අහන්නේ මේ දවස් ගණන් මරලා අඟුලිමාල මහරහතන් වහන්සේ වුණා නම් ඇයි අපිට නිවන් සුව ලැබේවා කියලා කියන්න බැරි කියලා නහන්නේ. අන්න ඒකෙදි තව එක වෙන එතන මම දරන්නේ වෙන මතයක්. එහෙම. මදුෂ්ට නිවන් සුව ලැබේවා කියලා කෙනෙක් අතින් කියවෙනවා නම් ඒකට ගැටෙනවනේ කවුරු හරි කෙනෙක්. ඒ ගැටෙන මනුස්සයාට අකුසලයක් රැස් වෙනවා. එහෙම. මේ ප්‍රාර්ථනාවක් කරන්න අපි හැමෝටම. ප්‍රාර්ථනය. එහෙම. මේ රටේ ඒ කියන්නේ මේකයි සමහර වෙලාවට කුඩු දුන්න මනුස්ස දැන් මං කියන්නේ මදුස් කුඩු දුන්න කියලා. මම නිකන් උදාහරණයකට කියන අපි හිතමු කවුරු හරි කුඩු මත්ද්‍රව්‍යයක් සම්බන්ධව රටේ ප්‍රබල ව්‍යාපාරික වෙච්ච චරිතයක් මැරෙනවා කියමුකෝ. උදාහරණයකට අපි හිතමු එයාගෙන් මත්ද්‍රව්‍ය ලබාගත්ත මත්ද්‍රව්‍ය අබ්බැහි වෙච්ච මිනිසෙක් ඉන්නවා. දැන් මෙයාට දුකයි අර Tamanට උදව් කරපු කෙනෙක් ඉන්නේ මෙච්චර කාලයක් මත් කුඩු දීලා. දැන් මෙයා නැති වෙච්ච එකට දුකයි. එතකොට එයාගේ පැත්ත අරගෙන අනේ අයියේ ඔයා ගිය ආත්මකින් සුවපත් වෙන්න අයියෝ ආයෙත් මතු භවයේ අපිත් එක්ක ඉන්න කියලා ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනා කරනකොට තමන්ගේ ලාභය හිමි වීම නිසා සහ තමන්ට සලකපු එක හින්දා මිසක් නැතෝ මෛත්‍රී සිතක් හින්දා නෙමෙයි. හැබැයි මම කියන්නේ කවුරු හරි කෙනෙක් මදුෂ් කියන චරිතකමක මදුෂ් කියන කෙනා ගැන ගත්තොත් එයාට අවංකවම මෛත්‍රියක් ඇති වෙලා. පව් මේ මිනිසයා මේ මොනවා හරි ධර්මයක්වත් දන්නේ නැති ලෝකෙක අසත්පුරුෂ ආශ්‍රයයක් නිසා මේ මිනිසයා මේ යම් යම් වැරදි කළා නම් හරිද? ඒ මිනිසයාත් කොහේ හරි ආත්මික මගේ අම්මා තාත්තා වෙලා ඉන්න ඇති මෙයාට ඉක්මන් ජීවිතයක කොහේ හරි සුවපත් වෙලා ඕවාගේ අසත්පුරුෂ ආශ්‍රය නැතුව මේ යහපත් ජීවිතයකට එන්න සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එයාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා කියලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා කියමුකෝ. ඉතින් මේ ප්‍රාර්ථනා කරන මනුස්සයා මොනතරම් දක්ෂයේද? ඒ කියන්නේ එයාගේ මෛත්‍රී සිත කොච්චර ප්‍රබලද? ඒ කියන්නේ ඇත්තටම මෛත්‍රිය ඇති කරගත යුත්තේ වැඩිම දුක් විඳින කෙනාටනේ. ඉතින් එහෙනම් දුක පිණිස හේතු සකස් කරගත්ත කෙනෙක් ඉන්නවනම් අසත්පුරුෂකම් කරපු කෙනෙක් ඉන්නවනම් දුස්සීලයක් ඉන්නවනම් එයාට තමයි වැඩිම මෛත්‍රී කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කවුද මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්ද දේවදත්ත ගැන තරම් මගේ බුදුනෙතින් උදව් කරන්න පිහිට වෙන්න මම විමසලා නැහැ කිසිම කෙනෙක් ගැන. ආනන්ද මම මගේ බුදුනෙතින් මේ සම්බුදු හදමඩලෙන් මහා කරුණාව වැඩියෙන්ම පතුරලා තියෙන මගේ ජීවිතය තුළ ආනන්ද දේවදත්ත ගැනයි කියන. ඕක තියෙන්නේ පුරිසින්ද්‍රිය ඥාන කියන සූත්‍රයේ. අංගුත්තර නිකායේ. එතකොට උන්වහන්සේ ඇයි එහෙම කරන්නේ? දේවදත්ත තමයි උන්වහන්සේ කෙරෙහි වැඩියෙන්ම ගැටෙමින් උන්වහන්සේට වැඩියෙන්ම හතුරුකම් කළේ දේවදත්ත. ඉතින් හතුරා කෙරෙහි මෛත්‍රී සිතක් ඇති වෙනවා කියන තැන දක්ෂතාවයක් මිසක ඒක අදක්ෂතාවයක් නෙමෙයිනේ. ඒතර මදුෂ් කියන කෙනා Tamanට සමාජයට හතුරෙක් හැටියට දකිනවා නම් කවුරු හරි කෙනෙක්. මං කියන්නේ මම මේ වචනේ ඇතුලේ මදුෂ් සමාජයට හතුරෙක් කියන එක කියන්නේ නැහැ. ඔහු සමාජයට මිතුරෙක් කියන එක කියන්නේත් නෑ මම. ඒක මට අදාළ නෑ. ඒක කෙනෙක් කියයි හතුරෙක් කියලා, තව කෙනෙක් කියයි මිතුරෙක් කියලා, එක එකනා එක එක ඒවා කියයි. අපිට නිමිත්තුනේ මේ තිබ්බ මෙයක් නෑ. ඔව්. එක එකනා එක එක දේ කියයි. මං කියන්නේ හතුරා කියන කෙනාට පුළුවන් නම් ඒ Tamanට හතුරා වෙච්ච සමාජයට හතුරා වෙච්ච කෙනාට මෛත්‍රී සිතක් ඇති කරගෙන අනේ ඔබට නිවන් සප ලැබේවා කියන්න පුළුවන් නම් ඒ සිතුවිල්ලම මෛත්‍රී සහගත සිතුවිල්ල. ඉතින් ඒ මනුස්සයාට ඒක යහපතක්. අපි ලෝකෙ ඔක්කොටම IS එකේ මැරිච්ච අයත් නිවන් සුව ලැබේවා. හැබැයි මෙහෙමයි මැරිලා නිවන් සුව ලැබෙන්නේ නැහැ. අන්න ඒක මම ඊළඟට අහන්න ගිය ප්‍රශ්නේ අපේ හැමෝටම දැන් බොහෝ විට මේ දැන් අපි ඔය මරණ දැන්වීමක් පළ කරද්දී උතනක් දාන්න නිවන් සැප ලැබේවා. ඊට පස්සේ උතන තියෙන බොහෝ විට ගිහි කතා මේ දේවල් වලත් කියන්නේ නිවන් සුව ලැබේවා කියලා. නමුත් දැන් මේ නිවන් සුව ලැබේවා කියන එක කාලාන්තරයක් තිස්සේ කියලා හිතාගෙන ඉන්නේ නිවන් සුව කියන්නේ නිකන් දිව්‍ය ලෝකෙ නැවත පහළ වෙනවා. අන්න ඒ වගේ අදහසකින් තමයි මේ මරුණෙන් පස්සේ නිවන් සැප ලැබේවා කියලා කියන්නේ. අනිච්චවත සංඛාරය කියන බුද්ධ වචනේ තනිකර මරණ පෝස්ට්‍රේට්නේ දීලා තියෙන්නේ. ඔය වචනේනේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු මේ ඔය යක්ෂයාගේ කතාව අපි කතා කරේ. ඇත්තටම යක්ෂයාගේ වෙස්ෙන් ආවේ කවුද? සක්‍රදේවේන්ද්‍ර. හරිද? එතකොට මේ දහම්සොඩ රජුරවන්ට රජ වෙන්න කලින් ඕනුණා මේ දහම්පදයක් අහලා මිසක් මම රජකම් බාර ගන්නෑ කියලා. ඉතින් මෙයාට රජ වෙන්න ඕනුණා. හැබැයි රජ වෙන්න දහම්පදයක් අහන්න මහා ඕනකමක් ආවා. බුද්ධ වචනයක්.
එතකොට මෙයා පන්න හැමතැනම වෙලාවේ තමයි කටට ෆයින් වෙලා. හැමතැනම හොය ගියා මට බුදුහාඳුරෝ කියපු වචන පෙළක් කියන්න පුළුවන් කාටද දහම් පදයක් කියන්න පුළුවන් කාටද කියලා. ඉතින් දැන් මේ පරීක්ෂා කරන්නනේ සක්‍රදේවෙන් රැවිලා කිව්වේ මෙහෙමයි මං ඕන්නම් කියන්නම්. හැබැයි මට බඩගිනි මගේ කටට පයින් අර මං ඒ පයින් අතර කියන්නම් කියලා. ඒකටත් හාගෝ. ඒ කියන්නේ ජීවිතේ පරදුවට තියලා හරි මේ බුද්ධ වචනයක් අහන්න ඕන උනා. ඉච්චරට බුද්ධ වචන දුර්ලභයි. දැන් මේ පිරිත් අහෙද්ද නින්ද ගියාට. එතකොට දැන් සක්‍ර දෙවියෝ මේ යක්ෂ වේසෙන් ඇවිල්ලා අර දහම්සොට රජුරවන්ට කිව්වේ මොකද අනිච්චවත සංඛාර ගාතාව. ඒ ඉච්චර අර ජීවිතේම ආහාරයක් කරලා දෙන්න තරම් හිත ශක්තිමත් කරගෙන ඒච්චර වටිනාකමක් දුන්න ගාතාව අද මරණ පෝස්ටරේට සීමා කරලා. ඒ නිසා නිවන් සැප ලැබේවා අනිච්චවත සංඛාරා දැන් අපිට කියන්නවත් බෑ ඔව කාටවත් මූණට. මේ කිව්ව ගමන් බය වෙයි. දැන් අපි ජීවත් වෙන්න මං සමීරටම කිව්වොත් සමීර දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට පස්සේ මං මැදිරියෙන් එළියට යන්න හදනකොට සමීරටයි මේ මැදිරියේ ඉන්න අනිත් ළමයින්ටයි මං කියනවා පුතේ ඔයගලන්ට නිවන් සැප ලැබේවා කියලා ගියොත් එහෙම හාමුදුරුවයි දන්නේ එහෙම කිව්වනේ මේ කොරෝනා කාලේ බයි. එහෙම හිතන අවස්ථාවක ඒ දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ ජීවතුන් අතරම නිවන් සැප ලබා ගත්තා. එහෙමයි. මදුෂ්ට මේ මරුණට පස්සේ නිවන් සැප ලැබෙවා කියලා කියනවා නම් ලැබෙන්නේ නැහැ. එහෙම මරුණට පස්සේ එයා සත්පුරුෂයන් අතරින් ඉපදිලා සුගතියක ධර්මය අවබෝධ දැන් ඔන්න මේ නිවන් සැප ලැබෙන්න පුළුවන් ජීවිතයක තමයි ආවේ. ඒතකොට මදුෂ්ට වෙන්න පුළුවන් කවුරු හරි වෙන්න පුළුවන් මොන දුෂ්ට හරි උපදින ආත්මික නිවන් සැප ලැබෙන්න නම් ඒත් මේ වගේම ආත්මික ඉපදිලා මේ විදිහටම ධර්මය ඇහෙන සමාජයක ඉපදිලා මේම ධර්මය අහලා මේ ධර්මය අවබෝධ කරගන්න. නැතුව නිවන් සැපක් ඔටෝ ලැබෙන්නේ නැහනේ. එහෙමයි. ඔකර ලස්සන උපමාවක් කියනවා සමීර මේ අර තල දාන්නේ සෙක්කුව මේ දාලා කරකවනවනේ. එහෙමයි. එතකොට දැන් තල වෙනුවට වැලි දාලා කැරකුවොත් මොකද වෙන්නේ? තෙල් එනවද? නැහැ. හැබැයි ප්‍රාර්ථනා කරනවා තෙල් ඒවා ගා කරකවන. කොච්චර කරකෝ හිටියත් එනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියන උපමාවක්. තව එකක් කියනවා මේ එළදෙනකගේ හොඳට කිරි තියෙන එළදෙනක් අත්ත ගගා ප්‍රාර්ථනා කරනවා අනේ කිරි ඒවා ගගා භාජනේ තියන් ඉන්නේ අනේ යටට. අනෙන් අදින්නේ. එහෙමයි. ටැප් එක වගේ තියෙනවනේ. ඉතින් අනේ යටින් භාජනේ තියාගෙන අනෙන් අදිනවා කිරි ඒවා ගගා බින්දුවක් එයිද සමීර? කිරි තියෙන එළදෙනක් අත ගෑවත් බින්දුවක්වත් එන්නේ. ඒ වගේ වැරදි කොන් අල්ලගෙන නිවන් සැප ලැබේවා ගෑවට නිවන් සැප කතන්දර නෑ කියනවා. මේ ඉතින් ඒකින්දා ඒක මේ ලැබිච්ච ජීවිතය තුළ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න ඕනේ. මදුෂුත් එමය කවටත් එච්චර තමයි SF ලොක්කද ඕන කෙනෙකුට නිවන් සැප ලැබෙනවා නම් ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙන මේ සද්ධර්මය අහලාමයි. ඔවුන් දවසක බෝධිපාක්ෂික ධර්ම වඩලාමයි. ඒ අන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ කරේ ඒ දේ. එහෙමයි. එහෙමනම් අපිට සමුගන්නට කාල සීමා වෙයිලා අද ධර්ම සාකච්ඡාව තුළදී මේ පැන නැගුණු බොහෝ කාරණා ඔබේ ජීවිතයට සමීප කරගන්නට ඔබට හැකියාව ලැබෙනවායි අපේ විශ්වාසයක් තියෙනවා. මේ හෝරාවක ගුවන් කාලය තුළදී ඔබට යම්කිසි එක ධර්ම කොටසක් හෝ ඔබේ අවබෝධය කර්මය ගැන අද ටිකක් හොඳ දේවල් ටිකක් කතා කරමු. එහෙමයි අපි හමුදුනේ. විපාක එක වෙනස් වෙන විදිහ. ඇත්තටම අපි හමුදුනේ බොහෝ අයට ගැටලුවක් තිබෙන තැනක් තමයි මේ අර ක්වොන්ටිටි එක කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. මිනිස්සු 1000ක් මරුවම විපාක දෙනවා වැඩිද? එහෙම නැත්නම් කොහොමද වෙන්නේ කියන්නේ? ඒ පිළිබඳව ඔබ වහන්සේ ඊටාම මනවින් විග්‍රහ කළා. ඒට ඔබ වහන්සේට බොහොම පින් කියන අතරේ අපි සමුගන්නට සූදානම් වන්නේ රාත්‍රී 9:30ට අදත් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්න. හෙටත් ඉරිදා ඔබට පුළුවන් මෙත්නෙත් පාමුල සිත්නෙත් අසපුව ධර්ම දක්ෂිනා මේ සියලුම දේ ශ්‍රවණය කරලා ඔබේ හිත දහමෙහි යොදවන්න. මේ අපි ගත කරන අවධිය තුළ විශේෂයෙන් දහමට බර කාල සීමාවක් බවට පත් වෙලා තියෙන නිසාම. එහෙමනම් අද ධර්ම සාකච්ඡාව සඳහා එක් වූ අපේ ගෞරවනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ නිවීම පිණිස මේ සියලු පින්කම් හේතු වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි සමුගෙන යන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. net asa